හොඳයි සාදුකාරයෙන් පවත්වන්න නැවත වතාවක් සාදුකාරයෙන් පවත්වන්න ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද මුලින්ම ඊටමත් කෙටි කාලයක් ඇතුළත උනත් ඇතරම අපි අපේ මහවත්ටි පූජනීය සුබෝධි හාමුදුරන් වහන්සේගේ මේ ධර්ම දේශනාව කරන්න ඕන කියලා තීරණය කරන්න යෙදුනේ බ්‍රහස්පතින්දා. ඉතින් ඒ වගේ කෙටි දැන්වීමකින් උනත් මේ සඳහා සම්බන්ධ වෙන පැමිණීම ගැන මුලින්ම මම හැම දිනාටම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. පුණ්‍යානුමෝදනා කර සිටිනවා. ජීවිතේ අපි දෙආකාරයක දැනුම් පද්ධතියකින් දියුණු වෙනවා. පළවෙනි එක තමයි ලෞකික දැනුම් පද්ධතිය. සාමාන්‍ය ඉදින්දා ජීවිත දේවල් වලින් පටන් අරගෙන ලෝක විෂයන්, ඒ කියන්නේ ගණිතය, විද්‍යාව, ඒ වගේ දේවල් ඉගෙන ගැනීමෙන් අපි ලෞකික දැනුම් පද්ධතියෙන් සමන්විත වෙන්න ඕන. සාමාන්‍ය හොඳ ජීවිතයක්, ලෞකික ජීවිතයක් ගත කරනවා. ඒ වගේම දෙවන දැනුම් පද්ධතිය තමයි ධර්මය. ඒක මේ ආත්මභාවය සූපත් කරනවා විතරක් නෙවෙයි, ඉදිරියට එන සියලු මාත්භාවත් සූපත් කරන දැනුම් පද්ධතියක්. මේ දෙකෙන්ම අපි අනිවාර්යෙන් සන්නද්ධ වෙන්න ඕන පින්වත් මිනිසුන් විදියට. ඉතින් අද දවසේ මේ දෙවෙනි දැනුම් පද්ධතිය අවුරුද්දට පිළි කරගන්න අවස්ථාවක්. ඉතින් අපේ ලොකු හාමුදුරන් වහන්සේගේ ගෞරවනීය අනුදැනුම සහ අවසරය අනුව විශේෂයෙන්ම අපේ ප්‍රසිද්ධ විචිත්‍ර ධර්ම කතික, ඒ වගේම ගුවන් විදුලි සහ රූපවාහිනී ධර්මදේශක අපේ මහවත්තේ සුබෝධි හාමුදුරන් වහන්සේ මේ අද දවසේ විහාරස්ථානට වැඩම කරන්නට යෙදුණා. විශේෂයෙන්ම උන්වහන්සේ මේ පැත්තට වැඩම කරන්නට යෙදුන තවත් ප්‍රධාන කාරණයක් තමයි අර්ජුන ඒකනායක මහත්මයා සහ රමණී ඒකනායක මහත්මිය. අපේ සුබෝධි හාමුදුරුවෝ වැඩ ඉන්න විහාරස්ථානයේ සාදවා පූජා කරන්නට යෙදලා තියෙන්නේ අර්ජුන ඒකනායක මහත්මයාගේ ආදරණීය දීමාපියන් දෙපළ. ඉතින් උන්වහන්සේ කුඩා කාලේ ඉඳලා මං හිතන්නේ ඒ හැම දිනම හොඳින් අඳුරනවා. ඒ සම්බන්ධයත් ප්‍රධාන හේතුවක් වුණා උන්වහන්සේට වැඩමවන්න. අපි ඒ දෙපළටත් මේ වෙලාවේ උන්වහන්සේට මේ සඳහා වැඩමවන්න ආරාධනා කිරීම සම්බන්ධයෙන් පුණ්‍යානුමෝදනාව පළ කර සිටිනවා අපේ ලොකු හාමුදුරුවෝ සහ අවශේෂ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙන්. ඉතින් මේට වඩා මම මේ පිළිබඳව පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊටමත් ගෞරවයෙන් මේ වෙලාවේදී ආරාධනා කරනවා අද දවසේ මෙම ධර්මදේශනය සඳහා වැඩම ආදාරන්ට යෙදුන අපේ ගෞරවනීය විචිත්‍ර ධර්ම කතික මහවත්ති සුබෝධි හාමුදුරන් වහන්සේට මෙම ධර්මදේශනාව මීළඟට සිද්ධ කරන්න මේ අවසරයි. හොඳයි, කවුරුත් ශබ්ද නගා සාදුකාරයක් පවත්වන්න. දෙත් නළල මත තබාගෙන තෙවරක් නමස්කාරී කියමු. පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि ततीयंपि बुद्धं शरणं गच्छामि ततीयंपि धम्मं शरणं गच्छामि ततीयंपि संघं शरणं गच्छामि තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදීන සංපාදීත සාදු කියන්නේ සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අසන්තුට්ඨිතාය පහනාය සන්තුට්ඨිතා භාවේ තම්භා සාදු කියන්නේ ගෞරවනීය පින්වත් අපේ රාහුල නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ඒ වාගේම වැඩ සිටින චන්දිම ස්වාමීන් වහන්සේ පොඩි හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරුවනින් අවසරයි
සදහෙති සත්පුරුෂ කාරුණික පින්වතුනි, අර්ජුන මහත්මයා, රමණි මහත්මිය ඇතුළු පින්වතුන්ගේ ආරාධනාවෙන් අද දවසේ පින්වතුනුත් මේ ස්ථානයට එකතු වුණා. අපත් වැඩම කළා උතුම් ධර්මානුශාසනාවක් සිද්ධ කිරීම උදෙසා. හැමදෙනාම උතුම් බුදුබණ අහන වෙලාවයි මේ. ධර්මදේශනාවක් ශ්‍රවණය කරන නිසා දේශනාව ආරම්භයේම පින්වතුන්ගෙන් මම පුංචි ප්‍රශ්නයක් අහනවා. පින්වතුන් දන්නවද ධර්මයේ කියන වදනේ අදහස තේරුම? මොකද්ද ධර්මයේ කියලා කියන්නේ? කරන දේ අර්ථය දැනගෙන කරන එකන වඩා වටින්නේ නේ. ඉතින් ඒ නිසා අපි බණහන්නේ කියන එක දන්නවා. බණහන එක හොඳ බවත් අපි දන්නවා. හැබැයි වඩා හොඳට ඒකේ අර්ථය දැනගෙන කළොත් තවත් හොඳයි. එහෙනම් ධර්මයේ කියන වදනේ අදහස මොකක්ද ඇත්තටම? මේ ලෝකේ මිනිස්සු ඉපදුණු දා ඉඳන් මිය දෙනකන් ජීවිතේ කරන කියන හැම දෙයක් ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? සැනසෙල්ල කියන එක. හැබැයි ජීවිතේ සැනසෙන්න හිතපු හොයපු තරමටම ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්නේ සැනසෙල්ලෙද? සැනසෙල්ල නෙවෙයි. සමහර උදවිය ජීවිතේ මියදෙන මරණ මංචක ඉඳගෙන පවා කියනවා මොකද්ද? මට මැරෙන ටිකේවත් ඉන්න නෑනේ සැනසෙල්ලේ. එහෙනම් මැරෙන ටිකේ සැනසෙල්ල හොයන්නේ ඇයි? ඉන්න ටිකේ සැනසෙල්ල නොතිබ්බ හින්දා. හිටපු ටිකේ තිබුණා නම් සැනසෙල්ලක්, තිබුණු සැනසෙල්ල හරි මතක් කරගන්න පුළුවන් වෙයි ජීවිතේ මියදෙන මරණ මංචකේ. එහෙනම් ලෝකෙ මිනිස්සුන්ට සැනසෙන්න බැරියයි. මිනිස්සු ළඟ සැනසෙල්ල නැත්te මිනිස්සු ළඟ ඉවසෙල්ල නැති හින්දා. මිනිස්සු ළඟ ඉවසෙල්ල නැත්තේ ඇයි? මිනිස්සු ළඟ ධර්මයේ දරා ගැනීමේ ශක්තිය නැති නිසා. ධර්මයේ ඇති තැන ඉවසීම, ඉවසීම ඇති තැන සැනසීම වැඩිනවා. පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. නිශ්ශෝකීව ඉන්න පුළුවන්. ශෝකයක් නැහැ කියලා කියන්නේ ඉතින් සතුටක්. කාටද? ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන අටලෝ දහම හමුවේ අකම්පිත වෙන්න කෙනාට. නොසෙල්වෙන ගුණය දියුණු කරගත්ත කෙනාට ශෝකයක් ඇති වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා. නිශ්ශෝකීව වාසය කරන්න පුළුවන්. හැඬුමක්, වේදනාවක්, ඉකිබිදීමක් නැතිව ඒ කෙනාට ඉන්න පුළුවන්. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ කරුණ අපිට මතක් කරද්දී අංගුත්තර නිකායේ අටක නිපාතේ හම්බ වෙනවා දේවදත්ත විපත්ති කියලා සූත්‍රයක්. එහි තියෙනවා ලාභින භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නේරේකෝ කප්පට්ටෝ අතේකිච්චෝ. දේවදත්ත හාමුදුරුවොත් මහාන වෙච්ච අලුත් පිට බොහොම හොඳයි. ඔය ඕනිම දෙයක් ඕනිම කෙනෙක් අලුත් පිට හොඳයි නේ? පරණ වුණාම තමයි ටික ටික ලෙඩ දෙන්න පටන් ගන්නේ නේ? මිනිස්සුත් එහෙමයි, බඩමුට්ටුත් එහෙමයි. අලුත් පිට හොඳයි. දැන් කියන අලුතගෙන මනමාලි. බොහොම පරිස්සම් වෙනවනේ අලුත් පිට. කාගවත් හිතක් නොතැලෙන්න, නොරිදෙන්න. දිනාගත් හිත මනාපකම දිගටම ආරක්ෂා කරගන්න ඒ පරිස්සම් වෙනවා. නේ නිවසට කැන්දාගෙන ආවට පස්සේ උදේ පහුවදා නැගිට්ටහම උදෑසනට ඒක හදන්න ගියා. අහනවා ගිහිල්ලා නැන්දම්මගේ. අම්මේ මන්තේ ඒක හදන්නද? අම්මම හදනවද? එතකොට අම්මගේ පැත්තේ ලැබෙන උත්තරේ මොකද්ද? නේ ඉතින් මෙච්චර දවසක් කරාපු වැඩේ අද විතර අම්මම වෙනස් කරන්න ඕනේ. මම හදන්නම් දුවේ කියනවා. දුවේ කියලා කියනවා. ඔන්න. ඊට පස්සේ සතියක් විතර ගියාට පස්සේ මොකෝ වෙන්නේ? එතකොට හිතෙනවා ඉතින් එයාගේ පුතා වුණාට මගේ මහත්තයානේ. නීති අනුකූල එයාට ඇති අයිතියට වඩා දැන් මටනේ අයිතියක් තියෙන්නේ. ඒක හදන්න මම පර්මිෂන් ගන්න ඕනේ. පරණයි කියලා හිතිලා. පරිණතයි කියලා හිතලා. මොකද වෙන්නේ? පටන් ගන්නද ගැටෙන්න? එහෙනම් අර අලුත් භවෙම හිටියනම් නේ? එයා බොහොම ෆ්ලෙක්සිබල් විදිහට ජීවත් වෙන්නේ නැද්ද? නමශීලීව කියන දෙයක් අහගෙන ඉන්නේ නැද්ද? කීකරුකම සෝචකම රැකිලා දිගට තියෙන්නේ නැද්ද? එහෙනම් ජීවිතේ ඔය උපමාවම තියෙනවා මේ පැවිදි වෙච්ච භික්ෂුවකට උනා
අර අලුත් භවෙම හිතන්නේ කියනවා මං අලුත මහාන වෙච්ච කෙනෙක්. එතකොට අර මහානකම ඇතුලේ තමන්ගේ ශික්ෂාකාමීත්වයේ නැවුම් බව හිතද්දි ආරක්ෂා කරගන්න තමන්ව ශක්තිමත් කරනවා කියනවා. හැබැයි බොහෝ දේවල් කල්යන්න බුදුහාඳුරු සම්බුද්ධ ශාසනය පිරිහෙන්න හේතු වෙන කාරණාත් පැහැදිලි කරනවානේ. දීඝරත්ත්‍ඤ්ඤ මහත්තයා කල්යන්න. අර නැවුම් බව නැති වෙනවා. ඉතින් පිරිහෙන්න හේතු වෙනවා කියනවා. බාහු සත්‍ය මහත්තයා බහුශ්‍රුතය වැඩි වෙද්දි කවුරු කාටවත් ඇහුම්කන් දෙන්නේ නැහැ. මම තමයි උග තමන් තමයි පඬිතයා. නේ? ඔක්කොම ධර්මයේ දන්නේ. අද කාලෙත් එහෙමද මන්දා. නේ? ආම් බැලුවාම ඉන්න හරියට දන්න අය. නේ? කතා කරන්න කැමති. ඇහුම්කන් දෙන්න අඩු. නේ? ආම් බැලුවාම එහෙම පිරිස වැඩි නේද? ඉතින් ඒ නිසා ජීවිතේ මේ පෙන්නපු කාරණා අපිට දකින්න පුළුවන්. වේපුල්ල මහත්තයා කිය ධර්මයේ විස්තර කරන පිරිස බහුල වෙද්දි පිරිස වැඩි වෙද්දි එතන පාලනීය බින්දිනෝනේ. දැන් පන්තියක උනත් කියනවනේ නේ. දැන් මේ වගේ රටක උනත් පෙර පාසලී උනත් අර රේෂියෝ එකක් කවර් කරන්න ඕනේ නේ. ඉතින් එතෙන්දී මේ පෙර පාසල් ගුරුතුමියට උනත් දෙන්නේ ළමයි 6ක් විතර. එයා බලන්න. එයාට ඊට වඩා වැඩි වුණොත් කන්ට්‍රෝල් කරන්න බෑ. ක්ලාස් එකක උනත් නේ. ඉතින් එහෙනම් බැලුවාම අර මේ පාලනයෙන් ගිලිහෙනවා. විනය බිඳිලා යනවා. සීලයට දෙන ප්‍රමුඛත්වය, ධර්මයට දෙන ප්‍රමුඛත්වය ගිලිහිලා යනවා එතන නේ. ඒ නිසා බැලුවාම දේවදත්ත හඳුනන අලුත් පිට බොහොම හොඳයි. හැබැයි කල්යත්ම මොකද උනේ? බුදුරජාණන් වහන්සේට ලැබෙන ලාභ සත්කාර දුටුවාම හිතෙනවා මම බුදු වුණා නම් මේ ඔක්කොම මටනේ. නේ? පිරිහෙන්න පටන් ගත්තා. අර ලාභ චේතනාව හිතට ආවා. ලාභග්ග මහත්තයා බුදුහාමුදුරුවෝ පෙන්නන සම්බුද්ධ ශාසනයේ තැනක ආයතනයක ලාභයට ප්‍රොෆිට් එක ගැන වැඩි හිතනවා නම් පිරිහීම පටන් ගන්නවා එතන. සේවය අමතක කරනවා ලාභය ගැන පමණක් හිතනවා. නේ? අද ලෝකේ අපි දකින්නේ ඒකනේ. සේවයට වඩා ලාභය ගැන හිතනවා. මේක පුද්ගලයින්ටත් එහෙමයි ලෝකයටත් එහෙමයි. මේ බුදුබණ කොතනත් අපිට දකින්න පුළුවන් නේ. ඉතින් එතකොට අර සතුට තමන්ගේ කාරණාව කිරීම තුල නෙවෙයි ලාභය ගැන හිත පහළ වෙනවා දේවදත්ත හඳුරන්ට. මොකද උනේ? පිරිහෙන්න පටන් ගත්තා. මේ ලෝකේ කෙනෙකුට ලබන්න පහසු නැති උතුම් පදවිය බුදු පදවිය. ඒ ලැබූ බුදු පදවිය ලැබූ කෙනාට වෙන කෙනෙකුට තමන්ගේ කැමැත්තට පිරිනමන්නව වෙන කෙනෙකුගේ කැමැත්තට ඒ කෙනාගෙන් ගන්නවත් බෑ. බුදු පදවිය ශ්‍රේෂ්ඨයි නේ. ඒතකොට බුදුවරයෙක් ලෝකේ පහළ වෙන්නෙත් මොකටද? සසරේ මුණ ගැහුණු නිවනද මගහරවා බුදුබවම බෝධිසත්වය පැතුවේ ඇයි? මා පමණක් නිවෙනවද ලෝකයාම නිවනවද? තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේශේති. ඊතර වූ බුදුන් ඊතර වීම පිණිස ධර්මයේ දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. බුදුන් බුදු වීම පිණිස ධර්මයේ දේශනා කළා. බුද්ධ කියන්නේ එතන අවබෝධය. අවබෝධයටපත් බුදුන් අවබෝධය පිණිස ධර්මයේ දේශනා කළා. සමතෝසෝ භගවා සමතාය ධම්මං දේශේති. සමණී වූ බුදුන් සමණී වීම පිණිස ධර්මයේ දේශනා කළා. සංසිඳීමටපත් වූ බුදුන් සංසිඳීම පිණිස ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. පිරිනිවීමට ලක් වූ බුදුන් පිරිනිවීම පිණිස ධර්මයේ දේශනා කළා. මේ කියන්නේ කෙලෙස් පිරිනිවීම. ඉතින් එතකොට අර හරියට කියන්නේ මඩේ හටගත්ත නෙළුම මඩ නොතැවරී ඉන්නා වගේ. පුහුදුන් කෙලෙසුන්ගෙන් යුතු ජනයා මැද්දේ තමන් කෙලෙස් ගොන්නේ නොඇතිරි වැඩ උන්නු බුදුන්. උන්වහන්සේ කටයුතු කළ පිළිවෙල. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ඇසුරටපත් වුණු කෙනාගේ ඒ ශ්‍රාවකත්වයට අර ශාස්ත්‍රෝත්වයට අනුරූපීව වැඩෙන්න එපාය. හැබැයි දේවදත්ත හාමුදුරුවෝ තුල උපන්නේ මොකද්ද? අර බුදුහාමුදුරුවෝ සේවයේ පිණිසමයි බුදු වෙන්න හිතුවේ. බුදු වෙලත් මොකද කරේ? පැය 22ක් දෙව්බම මිනිස් ලෝකය වෙනුවෙන් කැප කළා. පැය 2ක් විවේක ගත්තා. භාග්‍යතුන් වහන්සේ. එහෙනම් ජීවිතේ උන්වහන්සේගේ අරමුණම සේවය. හැබැයි දේවදත්ත හඳුනට හිතෙන්නේ මොකද්ද? ලාභ සත්කාරය. පිරිහෙනවා. ඒ නිසා ජීවිතේ අර හිතට ආපු ලෝභ චේතනාව දරන්න බැරිකමට පිරිහෙනවා.
උතුම් බුදුවරයෙක්ගේ මුණ ගැහිම සිද්ධ වෙලා වටිනාකම ජීවිතයට එකතු කරගන්න. ඉඳ ඉඳ එක වෙහෙර විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක් සසර අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. ගොත්තිලි හම්බ වෙන්නේ. ඉඳ ඉඳ එක වෙහෙර එකම විහාරේ ඉඳලා විඳ විඳ දහම් මනහර. ඒ මනහර උතුම් ධර්මයේ අහලා විඳගෙන සිඳ බිඳ දුක් සසර ඒ ධර්මයේම සසර දුක සිඳින්න පුළුවන්කම තිබිලත් අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. දේවදත්ත හාමුදුරුවෝ මෝක්ෂේ නිවන නොදැක්ක හැටි. එහෙනම් ජීවිතේ මොකද්ද? හිතට ආසාවක් ආවොත් ජීවිතේ මගේ මරණය සිද්ධ වුණා ඊට මෙහා මේක ඉටු කරගන්න ඕනා වගේ හැඟීමෙන් හැසිරෙන උදවිය නැද්ද? තමන්ට තමන්ව පාලනය කරගැනීමේ උවමනාව අමතක කොට හැසිරෙන්න යද්දි පරිහානිය පිණිස යනවා කියන එක නෙවෙයිද මේ බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. හිතෙන්න පුළුවන්. හැබැයි හිතෙන එක සාධාරණද කියලා විමසා බැලීමේ සිහියක් තියෙන්න ඕනේ. ඒක තමයි අපි මේ ධර්මයේ ප්‍රගුණ කරගන්නේ. පුහුදුන් අපිට හිතෙන්න පුළුවන්. ආසාවල් පහළ වෙන්න පුළුවන්. හැබැයි පහළ වෙච්ච එක සාධාරණද? අසාධාරණ දෙයකට මම මොකටද සාධාරණයක් ඉටු කරන්න යන්නේ නේ? අන්න ධර්මයේත් එක්ක ඉන්න කෙනා කල්පනා කරනවා. ඒකයි මේ භාග්‍යතුන් වහන්සේ අපිට මතක් කරන්නේ. ජීවිතේ එහෙනම් ඇතිදාට නැතිදාට නැති නොවුණු මනුස්සකමක් ඇතුව ධර්මයේත් එක්ක ඉන්න කෙනා ඉන්නවා. හැබැයි ඇතිකම නැතිකම දරන්න බැරි වෙනවා ධර්මයේ නැති කෙනාට. ඒකයි මම මේ පහදන්නේ. අන්න ධර්මයේ ඕනි වෙන්නේ ඒකයි. ඇති තැනටත් ධර්මිය ඕන නැති තැනටත් ධර්මිය ඕන. ඇති කෙනා ඇතිකම ඇතුලේ පිරිහෙන්නෙත් නැහැ නැතිකම කෙනා නැතිකම ඇතුලේ පිරිහෙන්නෙත් නැහැ. ඇතිකම නැතිකම දෙකම ආධ්‍යාත්මික පොහසත්කමක් කරගන්නවා ධර්මයේ දන්න කෙනා. යමක් ලැබුණාම හිතන ලෝකේ ලැබිච්ච පළවෙනිය මම වගේ හිතාගෙන උපදවගත්ත මාන්නය හයි මයින්ඩ් එකකින් ජීවත් වෙන මිනිස්සු නැද්ද? ඉන්නේ නේ. තමන්ගේ දැනුගත්කම් වලට තමන්ගේ රූප සම්පත්තියට තමන්ගේ බලයට ධනයට ඕන් ජීවිතේ ඒ තියෙන දේම තමන්ට ධර්මයේ වඩන්න හොඳ නිදසුනක් වෙන්නේ නැද්ද? ලස්සන රූපෙම අනිත්‍ය වෙනවානේ කියලා හිතුවත් ධර්මයේ පැත්තට නෙමෙයිද තමයි යොමු වෙන්නේ. තියෙන බලය ගැන අනිත්‍ය වෙනවානේ කියලා හිතුවත් ධර්මයට අදාළ හිතවිල්ලක් නේද පහළ වෙන්නේ. ඒකනේ. ඒත් අපි ඇතිකම ඇතුලේ මාන්නයක් උපදවගෙන අනිත්‍ය පහත් කොට තමන් උසස් කොට හිතමින් හැමදාම පවතින නිත්‍ය සංඥාවක් උපදවගෙන නිත්‍ය සුඛ ආත්ම සංකල්පයක් ඇති කරගෙන ආයතන පිරෙන්නේ නැද්ද? එයා පිරෙහිනවා. ඇතිකම ඇතුලේ පිරෙහිම බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අපටනේ. හැබැයි ධර්මයේ එක ජීවත් වෙන කෙනා. දැන් සමහරක් වෙලාවට ඔබට උනත් ඉතින් මුලින් හිතුණානේ මේ රටට ඒම ගැන මේ රටට පැමිණීම මේ රටේ පුරවැසියෙක් වීම ඊට පස්සේ දිත්ත පුරවැසියෙක් හැටියට ලංකාව මෙහි අතර ගමන් බිමන් කරන්න පුළුවන්කමත් ගත්තාම මං ඉතින් අංග සම්පූර්ණයි වගේ හිතුණා. හිතිච්ච එක කරගත්තා නේ. එහෙනම් ඉතින් සමහරක් වෙලාවට මම ඉතින් ලොකු දෙයක් දිනපු කෙනෙක් වගේ හිතන් ඉන්න පුළුවන් දැනට නේ. හැබැයි ඉතින් කල්පනා කරලා බලුවොත් ඔය අපි දිනුවයි කියලා තියෙන දේවල් මහ දේවල්ද? ඔයිටත් එහා දේවල් මේ මනුස්ස ලෝකෙම දිනපු කෙනා වෙලා ඉඳලා නැද්ද අපි ලෞකිකව සක්විති পদවිය ලැබපු. අර බුදුහාඳුරෝ කඩි පේලිය කන දිහා බලන් හිනහෙනවා. ආනන්ද හාමුදුරුවෝ අහන ඒ බුදුහාඳුරෝ සිනහ වෙන්නේ. ආනන්ද මේ කඩි පේලිය ඉන්න හැම කඩියෙම සක්විති රජකම ලැබලා තිනවනේ මේ මනුලොව. අද මේ ඉන්න තැන දුටුවාමට සිනහ පහළ වුණා. එදා සක්විති රජවරු. පෙළට යන හැටි දුටුවාම. නේ? එහෙනම් ශක්‍ර পদවිය ලැබලා තිනවනේ අපි සංසාරේ ඇති වෙන්න. ඒ ලැබුව සසරේ සියල්ල අනිත්‍ය වුණා නම් මේ ලැබෙන හැමදේම අනිත්‍ය විය හැකියි කියන සිහියෙන් කල්පනාවෙන් ජීවත් වෙන. ඔය සිහිය වැඩෙන තැන ඔය නුවණ මතුවෙන තැන එයා මාන්නේ නිසා කිලිටි වෙයිද? එයා ලෝභකම නිසා පිරිහෙයිද? ඒ ලැබිච්චකමට එයා ලෝභකම් කරලා පිරිහෙයිද? නැහැ. නොලබපු දෙයක් ලබා ගැනීම ඇතුලේ එයා පිරිහෙයිද? පිරිහෙන්නේ නැහැ. එයාට දරන්න පුළුවන්. බුදුහාඳුරෝ පෙන්වුවේ ඒකයි. යමක් ලැබුණාම ඒක දරන්න පුළුවන්. සමහරුන්ට ඒක දරන්න බෑ. නේ? උහුලන්න බෑ. නේද? ඒකයි බුදුහාඳුරෝ පෙන්වන්නේ. ඉතින් අන්න ඒකයි ධර්මයේ අපිට වැදගත්.
ඇති තැනත් නොපිරිහි ඉන්න උපකාර වෙනවා ධර්මයේ දැනීම කියන එක. නැතිකමත් ජීවිතේ දරා ගන්න පුළුවන්. ඒක ඇතුලේ තිවසීම ප්‍රගුණ වෙනවා. අනතිමානීකම දියුණු වෙනවා ධර්මයේ දන්න කෙනාට. නැතිකම ඇතුලේ වෛරය ඇති වෙන්නේ, ද්වේෂය හටගන්නේ ධර්මයේ නොදන්න කෙනාට. නේ? තියෙනකමත් එක්ක ඇලීම, නැතිකමත් එක්ක ගැටීම. ලෝභ දේශ දෙක හට ගන්න. ඊට පස්සේ මෝහෙන් උත්තර හොයනවා. මුලාවට අපිපත් වෙනවානේ. ඔන්න භාග්‍යතුන් වහන්සේ පින්න. ඉතින් ඔය කරුණු තුන නිසානේ සසරක් අපිට සැකසෙන්නේ, අපි සසරේ ඉන්නේ. ඉතින් මේ මිදෙන මගනේ මේ බුදුහාඳුරෝ පෙන්නේ. ඉතින් මේ වැඩපිළිවෙලේ මේ පදනම තමන්ගේ මේ ආකල්ප ඇතුලේ පළවෙනියට දියුණු වෙන්න එපායි. ඒ ගැන තමයි දේශනාවෙන් අද විවරණය කරන්න කල්පනා කළෙත් මම. එහෙනම් කල්පනා කරලා බැලුවා මේ ලෝකේ ඇතිදාට පිරිහිනවනේ මිනිස්සු. අර මේ ගීතයක් උත් අහලා ඇති පියවර ඔසවා යනතුරු ඈතට පියවරු සිටියා නිරතුරු දෑතට. තනතුරු ලැබිලා හිස කෙසඟානට ඉන්න ඉඩක් නෑ මහගේ ගාවට. සෝමතිලක ජයමහා ශූරීන් ගයන ගීතයක එන පද වෙලක් අවසාන මතක් කළේ. ලස්සන බණ පදයක් මේ. හරි? දැන් ලංකාවේ ඉපදිච්ච ඔබට මේ අත්දැකීම් ඇතිනේ. මෙතන ඉන්නේ ගොඩක් දෙනෙක් ලංකාවේ ඉපදිච්ච අය. එතකොට මේ කොළඹ නගරෙම උපන්න අය නෙවෙයි ගොඩක් අපි. කොළඹ ටිකක් නුදුරු ගමක ඉපදිච්ච ජීවිත. හිතන්න ජීවිතේ විශ්වවිද්‍යාලයට යන්න, පළවෙනියට රස්සාවට යන්න, ඒ ගමෙන් නගරයට එද්දි පාන්දරින් කොළඹට ඇදෙන පළවෙනි බස් එකට ඔබව ඇරලවන්න මගට එදා පාන්දර හුලුවත්තක් අරන් ආපු කෙනා කවුද? හුලුවත්ත මතකයිනේ. පොල්ලත්තේ කෙලවර. ආන් ඊට පස්සේ හනස්සක් එකතු කරලා බැඳලා හදාගත්තේ පන්දමට හුලුවත්ත කිව්වා. එතකොට මේ හුලුවත්තේ පන්දන් එළියෙන් අපිව බස් එකට ඇරලුවේ කවුද? තාත්තනේ. මැරෙනකන් තාත්තෙක් පුතෙක් ගිනන් අතාරින්නේ, දුවෙක් ගිනන් සිද්ධ වෙනවා තාත්තට අතාරින්න. අද්දකින් ලැබූ දූලට මතක ඇති තාත්තගේ අත වැඩියෙන් වෙවුලුවේ කවද්ද? පෝරුවේ චාරිත්‍ර ඉටු කරලා එයින් බස්සද්දි තාත්තා. නේ? තමන්ගේ අත කොච්චර වෙවුලුවද? තාත්තගේ අත කොච්චර වෙවුලුවද නේ? තාත්තා. ඉතින් පුතෙක් ගිනන් අතින් අල්ලගෙන ඉඳී තාත්තා මිය දෙනකම්. අර බස් එකට ගොඩ කරලා තමන්ගේ දරුවේ නොපෙනී යනකම් බලන් හිටිය. දැනුගත්කම් කාසිපන යසේසුරු හොයන් යන්න යන දරුවා දිහා බලන් තාත්තා හිටියා. එහෙම ගියපු දරුවෝ නගරෙදි හමු වෙද්දි ලංකාවේදී මම අහනවා කොළඹදී එහෙම ගියේ නැද්ද මහත්තයෝ ගම්පලාතේ මව්පියෝ බලන්න. යන්න හිතේ හාඳුරු අපි හරි බිසීනේ. අපි හරි කාර්යබහුලයි ඉන්නේ උත්තරයක් හම්බෙනවා. මේ වගේ රටවලට ජීවත් වෙන්න රස්සාවට ආව උදවිය ලාංකිකයෝ හමු වුණාම ඒ විවිධ රටවලදී දේශනවලට ගියාම මම ඉතින් අපේ එකමට අහනවා ප්‍රශ්නයක් දෙකක්. එයාගේ ප්‍රියවසීකට බාධා නොවෙන්න. නේ? මේ ගියේ නැද්ද ලංකාවට මව්පියෝ බලන්න. ඒ වෙලාවට ලැබෙන උත්තරයක් යන්න නම් හිතයි හාඳුරු ඉතින් ගිහිල්ලා එන එකත් ලේසි වැඩක්. ඊට ලබාවේ යන කෙනෙක් අතේ ඩොලර්ස් ටිකක් දීලා යවනවා. කලත් වැඩි ලාභෙට කරන්නයි බලන්නේ. අතමිට සරු නොවුනදා කිව්වා මට තිබ්බනම් දනී මගේ අම්මට තාත්තට සලකන තරමට කරන්න පුළුවන් වුණාට Taman එහෙම කිව්වාදත් ඕනට අමතකයි. එහෙනම් දහමක් නැති මිනිහා ඇතිදාට පිරෙන්නේ නැද්ද? නැතිදා නැති ලෝභකම් ඇතිදා ඇති මිනිස්සු නේද වැඩිපුර අපිට මුණ ගැහෙන්නේ. දොයි හිටි ගමන් සමහරක් වෙලාවට මහත්තුරු එහෙම ලංකාවේදී එහෙම පන්සල එහෙම හදාගෙන යන වෙලාවල් වල එහෙම ඇවිල්ලා කියනවා මේ හාඳුරුනේ මට ලොතරයියක්වත් ඇදුණා නම් හාඳුරන්න පන්සලම හදලා දෙන්න තිබ්බලු. මං කියන අනේ මහත්තයා ඇදින්නේ නැති එක හොඳා කියලා. මොකෝ ඇදුනොත් අර එහෙම පෙනුමට හරියන මිනිස්සයව දකින්න හම්බෙන්නේ. ඉතින් නොයදෙන කමින් මේ මිනිස්සයා තව යමක් කරගන්නවා. මෙලවට පරලවට නිවනටනේ. ඇදුනොත් අර මිනිස්සයා දකින්නත් නෑ. ඉතින් ඒ නිසා ජීවිතේ ගත්තාම ඇතිදාට පිරිහෙනවා. ගොඩක් මිනිස්සුනේ ධර්මයත් එක්ක ඇතිකම ඇති වුණොත් එයා ගොඩාක් කුසල රැස් කරගනි. එහෙම නැත්නම් ගොඩාක් අකුසල රැස් කරගන්නවා. මේ බණපදි අපි තෝරගන්න එපායි. පුංචි කාලේ අපි ළමයින්ටත් ඉගෙනන්නේ පුතේ හොඳට ඉගෙන ගන්න. ඉගෙනගෙන ලෝකෙට සේවය කරන්න. Tamanට සේවය කරගන්න නෙවෙයි. පොඩි කාලේ අපි මව්දෙමව්පියෝ මේ බණපදයේ පාට නොදැන හරි ඒ කිව්ව වචනය තුලේ බණපදයක් නේ උගන්වලා තියෙන්නේ.
නේ? තමන්ට ලැබෙන දෙයට වඩා අනිත් අයට දෙන දේ ගැන හිතන්න. අද එහෙම නෙන්නේ. අද අඩුවෙන් කරලා වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. එතනත් අර පිරිහීම දහම කියන එක ගැන හැදෑරීමක්, කියවීමක්, ඒ තුළ ජීවත් වීමේ ස්වභාවයක් නැතිකමේ අඩුව අපේ විපත දකින්නද ලෝකෙ දිහා බලද්දී බලන්න. එහෙම වැඩිච්ච මිනිසෙකුට හරි සතුටු වෙන්න පුළුවන් නේ. බොහොම සැහැල්ලුවෙන් යාට ජීවිතේ ගෙනියන්න පුළුවන්. ඒකයි මේ මතක් කරන්නේ. එහෙනම් දහමත් එක්ක ජීවත් වෙන කෙනා ඇතිකම මහා දෙයක් හැටියට දකින්නේ. එයා ඒක ඇතුලේ පිරෙන්නේ මේ අනිත්‍ය වෙලා යන දේ මගේ පැවැත්මට අනිත් අයගේ පැවැත්මට උදව්වට මම මේක භාවිතා කරනවා ඉච්චරයි. ඒ වාගේම තමයි නැති දාට පිරෙන්නේ. අලාභේන භික්කවේ අභිභූතෝ පරියාදින්න චිත්තෝ දේවදත්තෝ අපායිකෝ නේරයිකෝ කප්පට්ටු අතේ කිච්චෝ. හිත පතපු බුදු පදවිය ලාභයට ගිජු වෙලා දේවදත්ත හාමුදුරුවන්ට ගන්න බැරි වේද මොකෝ හිතුනේ. මේ බුදුන් නසා හෝ මම් බුදු වෙනවා කියන තැනින්ද වැඩ කළ අවසන ආනන්තරීය පාප කර්ම පවා කරගෙන නෙමෙයි ජීවිතේ කෙලවර වෙන්නේ. එහෙනම් බින්දෙන බලාපොරොත්තු ළඟ අන් ජීවිතේ පිරිහින මිනිස්සු අපිට හම්බෙන්නේ නැද්ද? හම්බෙනවා. දැන් ඔය ලංකාවේ ප්‍රවෘත්ති ලංකාවයටත් වඩා වැඩි අහනෝනේ ඔය ඇත්තෝ. මෙහි ඉඳගෙන ඒ හින්දා සමහරකට හේව සිදුවීම් කටපාඩම් වගේ මතකයිනේ. මම බොහොම අඩුයි අහනවා. දිනක කොහොම හරි ඇහිච්ච ප්‍රවෘත්තියක මේ ගෙදරට එන පුතා බඩගිනි වෙලා අම්මා ඉතින් උයපු බත් පත තමන්ගේ අත තියයි ගෙට ගොඩ වුණු හැටි කියලා හිතාගෙන එන පුතාට ගෙට ගොඩ වුණු හැටි අම්මා කියන පුතේ දැනුයි බත් මුට්ටිය ලිපතිබ්බ ටිකක් උඹට ඉවසන් ඉන්න පුළුවන් නේද කියලා අහනවා. ඒකට එයා ප්‍රාර්ථනා කරන් බලාපොරොත්තු තියන අය මොකද? උයපු බත් පිඟානේ ගෙට ගොඩ වුණු හැටි අතේ තියෙන අම්මා. එයාගෙන් ලැබුණු පිළිතුරට අම්මට ලැබෙන එයාගේ පිළිතුර මොකද්ද? පොරෝ පහරක් හිසට. ඉතින් හිතන්නකෝ ජීවිතේ මේ බින්දෙන බලාපොරොත්තු වල අර බත් පිඟාන ටිකක් පහු වෙනවා කියන එක දරන්න ඉවසන්න බැරිකමට එහෙම උත්තර දෙන මිනිස්සු නැද්ද? එහෙම තියෙනවා. ඒසා ජීවිතේ මේ ධර්මයේ කියන එක වමනා වෙන්නේ ඒකයි. ආනන්තරීය පාප කර්මෙත් සුළු දෙයකට කරගනි මිනිස්සුනේ. එතන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒකයි මම මේ මතක් කළේ. දේවදත්ත හාමුදුරුවෝ ආනන්තරීය පාප කර්ම කරගත්තේ මොකටද? තමන් පැතූ ප්‍රාර්ථනා තමන්ගේ ජීවිතේ ඉටු නොවේදී. නේ සංඝ වේදේ කළා බුදුරජාණන් වහන්සේගේ ලේසොලවන තරමට විපත්ති කරන්න පෙළඹුණානේ. ඉතින් ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරන්නේ. ධර්මයේ කියන එක අපි ප්‍රගුණ කරගත්තොත් අර වාසිය වගේම වාසිය ලාභය යසස ප්‍රශංසාව සැප මේ වාසි පැත්තට තියෙනවා. ඒ වේදිත යනවා. මේ පිරිවර යසස පිරිස Tamanට ගොඩක් හිටියයි කියලා. නේ? යා නපුරුකම් පෙන්වන්න යන්නේ. නේද? එහෙමනේ මිනිස්සු ජීවිතේ Tamanට පිරිස වැඩිද පිරිනව නපුරුකම් පෙන්වන්න යනවා. බලේ පෙන්වන්න යනවා අනුන් පෙලන්න යනවානේ. නේ ජීවිතේ එතෙන්ට යන්නේ. සැප හමුවේ අන් ජීවිතේ මාන්නයක් ඉපදෙනවා. ඇලීමක් ඇති වෙනවා. ජීවිතේනේ ලාභයේ හමුවේ ප්‍රශංසා කරද්දී ආන් තමන්ගේ මාන්නේ වැඩි වෙනවා. නමුත් එහෙම එයා මේ බොහෝම සමබර හිතින් ජීවත් වෙනවා. නේද? ඒවා තමන්ට අත්‍යවශ්‍ය කාරණාවන් හැටියට පිළි අරගෙන ජීවත් වෙන්නේ නැහැ. බොහෝම මැදහත් හිතින් එයා ජීවත් වෙනවා. අලාභේ ළඟත් එහෙමයි, නින්දාව ළඟත් එහෙමයි. කල්පනා කරන මේ ලෝකේ නින්දා පමණක් ලැබුවෙක්ද නැහැ, මේ ලෝකේ ප්‍රශංසා පමණක්ද ලැබුවෙක් නැහැ. ඔය හැම සංසිද්ධියකදී මෙයාට හිතන්න පුළුවන්කම තියෙනවා. ඒකයි. එතකොට තිබ්බත් එයා පොහසත්. දැන් ගොඩාක් මිනිස්සු තිබිලා දුප්පත්නේ. ගොඩාක් මේ ලෝකේ මිනිස්සු තිබ්බට මොකෝ දුප්පත් නෙවෙයිද? ඒ මිනිස්සු හිතන විදිය ටිකක් කතා කරද්දී, ඇසුරු කරද්දී ඒ අයගේ භාවිතාවන් බැලුවා හරිය දුප්පත් කියලා හිතෙන්නේ නැද්ද? අපිට දුක හිතෙන්නේ නැද්ද? මිනිස්සු දුක හිතෙනවනේ. තිබ්බත්. ඒ වාගේම ජීවිතේ නැතිකම ඇතුළෙත් නැතිකමේ දුප්පත්කම වගේම නැතිකම ඇතුළේ ඉඳගෙන හිතන විදිහේ දුප්පත්කම අපට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඉතින් ඒක නේද මොහින් හැසිරෙනවා කියන්නේ.
ජීවිතේ ගොඩක් මිනිස්සු. නමුත් ධර්මයත් එක්ක හිතන්න පුළුවන් කෙනාට තියෙනකම ඇතුළෙත් එයා දියුණු මිනිහෙක් ඇටියට ඉන්නවා. අත්හිත පරහිත තමන්ට සහ අනුන්ට හිත ඇති මිනිසෙක් ලෙස එයා ජීවත් වෙනවා. තමන්ටත් උදව්වක් අනුන්ටත් උදව්වක් වෙන්න එයා ජීවත් වෙනවා ත්‍යාගශීලීව, නිර්ලෝභීව. ඒ වාගේම තමයි ජීවිතේ නැතිකම ඇතුළේ තමන්ගේ ඉවසීම බලනවා. තමන්ම මන බලනවා. ජීවිතේ. යත කියලා මතන යෝගයට යන්න කියලා කියනවා නෙවෙයි විහිං. හැබැයි ජීවිතේ තමන්ගේ මෙහෙයවීමක් නැතුව තමන්ට සිද්ධ වෙන අලාභයේදී වේවා, අයසදී තනි වෙන තැන වේවා, අලාභයක් වෙන තැන නින්දාවක් හමු වේපවා. අර නාවිනි අරිදම නායක සායනහස එක තැනක මතක් කරන්නේ උන්වහන්සේ පින්කමක් කරලා වෙයි අනුරාධපුරේ. මේ උන්වහන්සේට බොහොම තද බල ලෙස මේ නින්දා සහගත ලිපියක් ලැබිලා. ඊට පස්සේ උන්වහන්සේ පිළිතුරු ලිපියක් ලියලා පෙරලා මේ භික්ෂුවගෙන් ඇවිත් ඉන්නේ. පිළිතුරු ලිපියක් ලියලා අනේ ඔබ වහන්සේ වන් සත්පුරුෂය මට මගේ ජීවිත කාලෙම හමු වෙලා නැහැ. මේ විදිහට නින්දා කරපු කෙනෙක් මට හමු වෙලා නැහැ. ඔබේ නින්දාව හමුවේ මම මෙතේ දිනු කරපු මෛත්‍රී ඉවසීම බිඳුනේ නැහැ කියලා මට මැනගන්න හම්බ වුණා ඒකෙන්. ඒ නිසා ඔබ හොඳ කල්යාණ මිත්‍රයෙක් කියලා ලිපියක් පිළිතුරු ලෙස යවලා. නායක හඳුනන්න සතියකින් විතර ආයෙ ලියුමක් හම්බෙලා. අනේ ස්වාමීනි සමාවෙන්න ඔබ වෙන උත්තමයෙකුට මම නින්දා කළ පව පුරව ගත්තයි කියලා. ඉතින් එතකොට උන්වහන්සේ අර තමන්ගේ ගුණය මැනගන්න ඒක හේතුවක් කරගන්නවානේ. වැදගත් වෙන්නේ ඒකද? එයාගෙන් වචන අහන්න දෙයක් නෑ. මං කලී මේ ඔක්කොම මෙච්චර අනිත් ඔක්කොම පැහැදුනා නේ. යාට විතරක් මොකද්ද තියෙන්නේ? පහදින්න බැරි හේතුව කියලානේ. ඒ විදිහට ලිව්වේ නේ. අර ධර්මයත් එක්ක ඉන්න කෙනාට ජීවිතේ ඒක ඇතුළේ තියෙන අර ලෝකේ පුහුදුන් මිනිස්සු අසුභවාදීව එන දේ අසුභවාදීව බාර ගන්න විදිහ ඇතුළේ සුභවාදීව බාර ගන්න හැටිනේ. දැන් ලංකාවේ අගහිගතා සිද්ධ වෙලා තියෙන්නේ මං කල්පනා කරේ මේ ඒවා සිද්ධ වෙන ආරම්භයන් වලත් අපි හිටියා. දැන් තව ටික කලකිනුත් ඒවා සිද්ධ වෙමින් පවතින පරිසරයට අපි යනවා. නමුත් ඉතින් බොහොම සතුටින් ජීවත් වෙන අනුන් විඳින දුක බලලා සතුට වෙනවා කියන එක නෙවෙයි. ඒ දුක විඳින අය අතරෙම හිටියත් ඒක මම නම් පෞද්ගලිකව මේ බොහොම සතුටින් විඳිනවා. ඇයි සමක පව කට් එකක් ඇතුළේ වුණා මේ විදුලිය විසන්දින වෙලාවට උනා මට දැනෙනවා රැහැයියාගේ හඬ හොදට ඇහෙනවා වෙනදට වඩා. රාත්‍රියට පරිසරයට අපි බද්ධ වෙනවා. පරිසරයත් එක්ක භාවනා කරන්න යෙදෙනවා. ඉටිපන්දන් එළියෙන් පොතක් කියවන හොඳට. බාහිරින් එන්නෙත් නැහැ කවුරුත් අඳුර නිසා. කරදරයක් බාධාකුත් නැහැ. හරි? පිරිත් ටිකක් කියන්න පුළුවන්. බුදුන් වඳින්න පුළුවන්. තමන්ට තමන්ගේ ජීවිතය ගැන හිතන්න පුළුවන්. අහපු කියවපු ධර්ම කාරණා මෙනෙහි කරගන්න පුළුවන්. නිස්කලංක පරිසරයත් සමවැදිලා. ඉතින් අඳුර විතරයි ඒක අඩුවකට තියෙන්නේ. අඳුර මැදින් අරාපු එළිය තමන්ගේ හිතීමේ ක්‍රමය තුළ තමන් සංසිඳිලා නැද්ද? සංසිඳිලානේ. දැන් මේ ඉන්න ඕන් ලයිට් නැති වුණා ඊට පස්සේ ලයිට් එන්නේ කීයටද දන්නේ. අදත් ඔන්න කරන්ට් එක විසන්දි වුණා, විදුලිය විසන්දි වුණා. දැන් කීයට ආයේ එයිද? නේ? ගියපු වෙලාවෙ ඉඳන් එන වෙලාව ගැන හිතා ජීවිතේ හොරි වෙන කනගාටු වෙන මිනිස්සු නෙවෙයි දින්නේ. ඒකනේ. නේ? ඒකයි. දෙන්න තෙල් නැහැ කිව්වා නැව එන දවසද කියන්න දන්නේ නැහැ කිව්වා එනකන් ඉතින් පොලිවට වෙලා ඉන්නවා. ගිහිල්ලා. බැලුවා. ඉතින් එතකොට පුළුවන් නැව එනකන් දර ටිකක් එකතු කරලා හිටන්. අංකේතලේ ලිපතිලා තේ ටිකක් හදන් බිව්වනම් මොකෝ? නේ? මේ විකල්ප වලට යන්න බැරි රටක නෙවෙයි ජීවත් වෙන්නේ නේ. හැබැයි ඉතින් උත්තරයක් පේන්නේ නැති බව දැනගෙන නොපෙනෙන උත්තරයට වෛර බඳින්නේ නැද්ද මිනිස්සු? සම්මිය දෘෂ්ටික දෙවියෝ ලං වෙයිද? සම්මිය දෘෂ්ටික දෙවියෝ ඉන්නේ මේ වෛරයෙන් කැකෑරෙන මිනිස්සු හැම වෙලාවෙම ගහ ගන්න Tamanට තියෙන ප්‍රශ්නෙම තියෙන ඒ ප්‍රශ්නෙම තියෙන මිනිහත් එක්ක ගහ බැන ගනිද්දනේ. ඉතින් ජීවිතේ බඩගින්න ඉන්න මිනිහටයි බත් ඕනි වෙන්න වගේ ජීවිතේ අපිට නරකම වෙලාවේ මේ ධර්මයේ වඩා වැදගත් නරකම තැන්වල අපේ හැසිරීම වඩා හොඳට පවත්වන්න උදව් වෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ. මතක තියාගන්න. ඒක ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයේත් එක්ක ජීවත් වෙන කෙනා බොහොම මැදහත් ඉතින් ජීවත් වෙනවා. එයාගේ සතුට එතකොටනේ. අර තමන්ගේ හිත පවත්වන විදිහත් එක්ක නේද සතුට කියන එක තීරණය වෙන්නේ.
තමන්ට ඇති නැතිකම් කියන ඒවා සාමාන්‍යයි එතකොට ජීවිතේ. ඒවා ඒ වෙලාවට පුංචි උපකාරයන් විතරයි. හැබැයි ඒවා මත මෙයා ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ නේ ජීවිතේ. දැන් අපිට වෙලා තියෙන මොකද්ද? අපි මෙන්න මේවා තියෙන්නම ඕන මට කියලා අපි ඒවෙම ඩිපෙන්ඩ් වෙන්න යනවානේ. එතකොට තමන්ම තමන්ගේ ජීවිතේ කොම්ප්ලිකේට් කරගෙන අවුල් කරගත්ත ස්වභාවයක නෙමෙයිද තමන් ජීවත් වෙන්නේ? තමන්ම හදාගත් අවුල තමන්ටම විසඳ ගන්න බැරුව දුක් විඳින කමක් නෙවෙයිද එතන තියෙන්නේ. ඉතින් ඒකටයි බුදුහාඳුරගේ ධර්මය ඕනේ. ඔය ටික තේරුම් ගත්තත් එතන මහ සැහැල්ලුවක් නෙවෙයිද නිවීමක් නෙවෙයිද තියෙන්නේ. ඒ ටික වඩා හොඳට ප්‍රගුණ කරගෙන අපි මේ ධර්මයේ ඇතුලේ හැසිරෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියන්නේ ඒක. මේ ලෝකේ ඔක්කොටම වහින වෙලාවට කුඩ හේලන්න බෑ. තමන් කුඩයක් ඉහළගෙන නොතෙමි යනවා. ඔක්කොගෙම හිත හදන්න බැරි වෙයි. තමන් හිත හදාගෙන යන්න දක්ෂ වෙනවා පළවෙනියට. බුදුහාඳුරෝ කළෙත් ඒක. තමන් මඩේ අර හටගත්ත නිලුමක් වගේ මඩ නොතැවරී හිටියා. කෙලෙසුන්ගෙන් පිරුණු සමාජයේ බිහි වෙලා කෙලෙසුන්ගෙන් අත් මිදුණ පළමුව තමයි. ඉස්ලාම් තමන්ට මේ ධහමෙන් නිසි මඟ පෙන්වීමක් ජීවිතේ ඉටු කරගන්න වග බලා ගන්න අපි වෙර දරන්න ඕන. ආන්ගේ වෙර දැරීම ඇතුලේ සෝයේ සහනි සනසිල්ල සතුට උපදින්නේ නැද්ද? එයා ජීවිතේ ඇතිකම නැතිකම ළඟ පිරිහෙයිද? පිරිහින්නේ. එහෙනම් ඔන්න මම මතක් කළේ ඒක ධර්මයේ ඇතිතන ඉවසීම ඇතිතන සනසීම වැඩෙනවා. කෙලෙසුන් ළඟ පිරිහින්නේ නැති වෙලා ඉන්න වෙර දරනවානේ. එහෙනම් ඔබ තුළ ඒ ගුණයේ ශාන්ති ඉවසීම සනසීම ප්‍රගුණ කරණීය උතුම් බුදුබණ අහන වෙලාවයි. එහෙනම් බොහෝම දහම් ගෞරවය උපදවම බණ අහන්න ඕන. මම අර දහම් පාඩයක් ගත්තනේ මුල. අසන්තුට්ඨිතාය පහනාය සන්තුට්ඨිතා භාවීතබ්බා. භාග්‍යවතුන් වහන්සේ මතක් කළ අසතුට දුරලන්න සතුට දියුණු කරගන්නයි. දැන් ලෝකෙ මිනිස්සු ජීවිතේ හැමෝම සතුටෙන් ඉන්නනේ පතන්නේ කැමති. හැබැයි පැතෝ කැමති වූ තරමට සතුට අහිමි වුණු පිරිසක් නේ අපිට මොන ගෙහි. මිනිස්සු ජීවිතයේ සතුට මිනිස්සුන්ට නැති වෙලා තියෙනම මිනිස්සු සතුට කියලා හිතාගෙන ඉන්න නිර්වචනය කරගෙන ඉන්න එකේ ගැටලුවක් ඉඳලා. පළවෙනියටම අපි සතුට කියන්නේ මොකද්ද කියලා අඳුරගෙන ඉන්න එපායි. සතුට කියන්නේ මොකද්ද කියලා අඳුරගන්නේ නැතිව කොහොමද අපි සතුටක් භුක්ති විඳින්නේ? එහෙනම් මිනිස්සු අසතුටම සතුට හැටියට නිර්වචනය කරගෙන ඉන්න නිසා ඒ අසතුටම සතුට ලෙස විඳින්න යාම නිසා ජීවිතේ දුක් විඳිනවා. එහෙනම් මේ ලෝකෙ මිනිස්සු සතුටයි කියලා හිතන්නේ මොකද්ද? හිතේ උපදින හැම ආසාවක්ම හිතේ හැටියට ඉටු කරගත්තොත් ජීවිතේ සතුට තියෙයි. ඕක නේද මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. හිතේ උපදින හැම ආසාවක්ම හිතේ තරමටම ඉටු කරගන්න මට පුළුවන් නම් මට හැකින මං තමයි ලෝකේ සතුටෙම ඉන්න කෙනා වෙයි. රැයට දකින හීන හැම එකම උදේට හැබෑ වෙලා තියෙනවනේ. මගේ හැම දවසක්ම සතුට පිරිච්ච දවසක් නේ. ඔයනි තැනක නේද මිනිස්සු අඩු වැඩි වශයෙන් ජීවත් වෙන්නේ. එතන. හැබැයි බුදුහාඳුර අපිට දේශනා කළේ මොකද්ද? නිවන දක්වා යන ගමනේ මැදහත් හිතින් ජීවත් වෙන්න. එතකොට තමයි සතුටින් බොහොම මේ ගමනේ යන්න පුළුවන්. ආසාවට වැඩ කරන කෙනෙක් නොවි අවශ්‍යතාවයට වැඩ කරන කෙනෙක් වෙන්න. එතන ජීවිතයේ Tamanට නොපෙරිහි නිවනට උවමන ගුණධර්ම ටික ප්‍රගුණ කරගෙන ආරක්ෂා කරගෙන යා හැකි බව බුදුහාඳුරු මතක් කළා. දැන් හිතන්නකෝ ජීවිතය අර මම මතක් කළා වගේ ආසාවක් ඉටු කිරීම ඇතුලේ අපි විඳින්න පෙළඹෙන කාරණාව. දැන් බුදුහාඳුරුවම පෙන්නනවා දීඝනිකායේ මහා නිදාන සූත්‍රය. හරි. මේ තණ්හාව පිළිබඳ ආශාව පිළිබඳ. තණ්හා පටිච්ච පරියේෂණ පරියේෂණං පටිච්ච ලාභෝ ලාභං පටිච්ච විනිච්ඡය විනිච්ඡයං පටිච්ච චන්දරාගෝ චන්දරාගං පටිච්ච අජ්ජෝසානං අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ පරිග්ගහං පටිච්ච මච්චරියං මච්චරියං පටිච්ච ආරක්ඛෝ ආරක්ඛාදිකරණං සත්ත දාන දණ්ඩ දාන තුවන් තුවන් පේසොඤ්ඤ මුසාවාදා කලහ විග්ඝහ විවාදා මුසාවාදා අනේකේ පාපක අකුසල ධම්මා සම්භවಂತಿ. ඊටාම වටින ලස්සන දහම් පාඩයක් ඔය. හරි? ඒ කියන්නේ ජීවිතේ මිනිස්සු ආසාවෙන් හින්දා තණ්හාවෙන් හින්දා මොකෝ කරන්නේ? තණ්හා පටිච්ච පරියේෂණ ආසාවට මොකෝ කරන්නේ? පරියේෂණ හොයනවා. ජීවිතේ තමන්ගේ හිතට ආසාවක් ආව
එයා හොයනවා. රස්සාවක් වෙන්න පුළුවන්, විවාහයක් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න ගයක් හදන්න තැනක් වෙන්න පුළුවන්. එහෙම ආසාවක් ආවම මොකෝ කරන්නේ? මිනිස්සු හොයන්නේ කොහොමද? සංකප්ප රාගෝ පුරිසස්සකාම. හිතේ උපන් ආසාවට කැමැත්තට ආදරය කරමින් ඊට අනුරූපීව සංකල්ප ගොඩනගා ගන්න. දැන් හිතන්නකෝ සරලව කෙනෙක්ගේ හිතේ තියෙන විවාහයකට යන්න නම් කවුරු හරි පුරුෂයෙක් කාන්තාවක් පුරුෂයෙක් එක්ක විවාහ වීමේ කැමැත්තක් උපදිනවා. එතකොට උපන්නාම ඊට අනුරූපී සංකල්ප ටිකක් ඇති කරගන්න කොහොමද? මං හොයන ස්වාමියා මං හොයන බිරිඳ උස මෙහෙම වෙන්න ඕනි, මහත මෙහෙම වෙන්න ඕනි. හැමේ පැහැ මේ ඔක්කොම බලනවා හිතනවනේ. එයාගේ එඩියුකේටඩ් කෙනෙක් වෙන්න ඕනි, අධ්‍යාපන සුදුසුකම් මේ ඔක්කොම පෞල් පසුබිම ඔක්කොම බලනවනේ. එතකොට එයා හදාගත්ත සංකල්ප ටික හිතේ තියෙන තමයි පරිේෂණ හොයනවා. රස්සාවක් වුණත් එහෙමයි. මට මෙච්චර වැටුපක් හම්බෙන්න ඕනේ, නිවාඩු මෙච්චර තියෙන්න ඕනේ, පෙට්‍රල් එලාන්ස් එක මෙහෙම වෙන්න ඕනේ, ඉන්ෂුරන්ස් එක මේ වගේ එන්න ඕනේ. ඉතින් එයාර සංකල්ප ටිකනේ. උපන් ආසාවට අදාළ සංකල්ප ටික. දරන් හිතේ තියන් තමයි හොයන්නේ. පරිේෂණ පටිච්චලාභ හොයන් යද්දි ලැබෙනවා. ලැබුණාට පස්සේ මොකෝ වෙන්නේ? ලාභම් පටිච්ච විනිච්ච ලැබිච්ච එක අර තමන්ගේ සංකල්පත් එක්ක හිතාගෙන හිටිය එකත් එක්ක සසඳලා බලනවා. ලස්සනද අවලස්සනද? වටිනවද නොවටිනවද? මිලද අමිලද? නේ? රළුද මෘදුද? බලනවා. එතකොට තමන්ගේ සංකල්පත් එක්ක පෑහෙන්නේ නැත්නම් ගැටෙනවා. ගැටිලා ආයි හොයනවා. පෑහෙනවා නම් ගැලපෙනවා නම් මොකෝ වෙන්නේ? ඊට පස්සේ විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ කැමැත්ත පදනම් කරගත් ඇල්මක් ඇති වෙනවා. චන්දරාගම් පටිච්ච අජ්ජෝසාන කැමැත්ත ඇති වෙච්ච දේ තමන්ගේ කරගන්න හිතෙනවා. අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ තමන්ගේ කරගන්න හිතිච්ච එක කොහොම හරි තමන්ගේත් කරගන්නවා. පරිග්ගහම් පටිච්ච මච්චරිය තමන්ගේ වෙච්ච එක අනුන්ගේ වෙනවට අකමැත්තක් ඇති වෙනවා. මසුරුකම තමන් හා සමානව ඒක වෙන කෙනෙකු විඳින්න බෑ, පාවිච්චි කරන්න බෑ. ඔකට කියනවා මසුරුකම. නේ? දැන් තමන් තෝරගත්ත විවාහ වෙච්ච කෙනා විවාහ වුණා. ඊට පස්සේ මොකෝ වෙන්නේ? අඳින්නගේ ෆොටෝ එකකුත් අරගෙන. නේ? ඒක රාමු කරලා නේ? ඇමරිකාවේදී කියලා වෙනසකුත් නෑ. මෙහෙත් ඉතින් මේන්ඩෝ එක අරපු ගමන් පේන්නව තැනක බිත්තිය ගහනවා. නේ? ඇතුළුණු හැටිම අන්න එන කෙනාට පේනවා මෙයා එහෙනම් මෙයාටයි තියෙන්නේ. මං තමයි මෙයාගේ අයිතිකාරයා. බැලුවත් ඉතින් ෆොටෝ එක දිහා විතරක් හොඳට බලලා මතක තියාගත්තොත් හොඳයි වගේ. පේන තැනක ගහලා තියෙනවනේ. ඒකට නෙවෙයිද ඔය ගහලා තියන්නේ? මට හිතෙනවා. ඉතින් මං ගහගෙන තියෙනවා නම් මට ඉතින් කිව්වේ හැකි මේ හින්දා මං ගහන් තියලා තියෙන්නේ කියලා නේ. බැලුවා මට හිතෙනේ ඔය මං කියන්නේ. හැබැයි ඉතින් හිතෙනේ ඔය කියන බණපදේට නොගැලපෙන්න විදියකුත් නැහැ. නේ? එහෙනම් බැලුවාම ජීවිතේ තමන් තහවුරු කරගන්න මේක මගේ එක. මේක මගේ දේ. නේ? තහවුරු කරගන්න. අපි හැම වෙලාවකම දිනාගත්ත දේ තහවුරු කරගන්නවා නේ. බැලුවාම ගයක් නම් ඒකට ඉඩමක් නේද? ඩීඩ් එකක් ඔප්පුවක් තියාගෙන අපි ඒ හැම දෙයකටම සර්ටිෆිකේට් සහතික හදාගෙනනේ ගත්තනම් උපාධියක් අන්න මේ උපාධි සහතිකයේ මගේ සහතික කරනවානේ. ආයේ කාටවත් ගන්න බැරි වෙන්න වගේ. මේ සුසන්නේ. ඒකනේ තියෙන ඒ තමයි මසරුකම. මච්චරියන් පටිචාරකෝ ඊට පස්සේ මොකෝ වෙන්නේ? තමන්ගේ කරගත්ත එක රකින්න යනවා. ආරක්කාදී කරන රැකිල්ල හින්දා මොකෝ වෙන්නේ? සත්ත දාන දණ්ඩ දාන. ඒතෙක් නොගත්ත දඬු මුගුරු අවියන්ද අතට ගන්න වෙන්නේ නැද්ද? එච්චර කල වමනා නොවෙච්ච දඬු මුගුරු අතට ගන්න වෙන්නේ නැද්ද? අතට ගන්න වෙනවා. නේ? හොකි පිටක් හරි තියන් ඉන්නේ නැද්ද සමහර අයට? කායකේ හරි දාගෙන ඉන්න හොකි පිටක් හරි. නේ? සමහරව ඉන්නවා එහෙම. ඔය ඇත්ත නැතුව ඇති. මෙතන එහෙම කවුරුත් නැතුව ඇති. ඉන්නවා සමහර වෙලාවට නේ. තමට අහුවෙන මානේ තියාගෙන ඉන්න මොකක් හරි. සද්දයක් ඇහිච්ච ගමන් ඒක තමයි ඉස්සලම අතට එන්නේ. බැලුවා.
ඒ මොකෝ අර එච්චර තමයි බැඳිලානේ. මේ බුදුහාඳුරෝ පේනවා සත්ත්‍ය දාන දණ්ඩ දාන. දඬු මුගුරු අවියායද අතට ගන්නවා. හරි. දැන් මේ Tamanට දේවල් වස්තු වැඩි වෙද්දී සමහරක් වෙලාවට මේ බලපත්‍රයක් සහිත තුවක්කුවක් හරි ඔය අරගන්න ඉන්නේ. මේ හැම කෙනෙම ගන්නෑ. මේ බලය වැඩි වෙද්දී, ධනෙ වැඩි වෙද්දී නේද ඒවට මිනිස්සු පෙළඹෙන්නේ. ඉතින් මේ බුදුහාඳුරෝ කියෝ දේවල් වනේ මේ කරන්නේ මිනිස්සුනේ. එතෙන්ට පෙළඹිලා ඉන්නේ රකින්න දෙයක් දෙන්නේ. ඊට පස්සේ මේ තුවන් පේසොන්නේ. මේ හොඳට කතා කරපු අය වස්තුව ධනෙ වැඩි වෙද්දී නොහොඳ ඩොංක් අඩුකම් අමනාපකම් වැඩි වෙන්නේ නැද්ද? සහෝදරය අතර, අම්මා තාත්තා අතර, අම්මා තාත්තා දරුවෝ අතර, මිතුරෝ අතර නේ? තමන් අයිති කරගත්ත දේ දිහා කවුරු හරි බැලුවා. මොකෝ බලන්නේ කියලා අහනවා. මට ඕනි හින්දානේ බලන්නේ කියනවා. ඔයාට ඕනි වෙනාට බලන්න බෑනේ මේක දැන් මගේනේ කියනවා. ඕක ඔයාගේ උනත් ඉතින් S2 මගේනේ කියනවා. S2 ඔයාගේ උනා බලලා තිබ්බ බලාගෙන කියනවා. ඒ බැලුවොත් මොකෝ කරන්නේ යන කරන දේ පෙන්නන්නම් බලනකො. ඕම් පටන් ගන්නවා තුවන් පේසොන්නේ. කලහ විග්ඝහ විවාද. ඔය රැකිල්ල හින්දා කලකෝලහල ඇති වෙනවා. අන්තිමේ මොකෝ වෙන්නේ? තමන්ගේ අතින් තමන්ගේ දේ රැක ගන්න අනේකා මරණ තැනට මිනිස්සු පෙළඹෙන්නේ. මරුණට පස්සේ මොකෝ මුසාවාද අනේකේ පාපක අකුසල ධම්මා සම්බන්ධ බොරුව පදනම් කරගත්ත හැම පවකින්ම කළ දේ වහන්න දගලන්නේ. ඔය උන් හිටිකම සමහරක් නඩු හබගෙන එහෙම අහන. මට කලින් වෙඩි යදුනා නම් මං කොහොමද එයාට වෙඩි තියන්නේ කියලා අහනවා. නේ? මම වෙඩි වෙදිලා මං කලින් වැටුණා නම් මං කොහොමද එයාට වෙඩි තියලා මරන්නේ කියලා අහනවා. නේ? මම බැලුවා මේ ඇමරිකාවේ නඩු තීන්දුව මම කියන්නේ. බැලුවා. නේද? එතකොට බැලුවා මිනිස්සු ජීවිතේ තමන් කළත් කළදී නොකලා කියලාම සනාත කරන්න බෑ. ඉතිරි ජීවිත කාලෙත් කැප කරන්නේ නැද්ද? අකුසලයේත් කරලා ඊ අකුසලියත් එක්කම පොරබදිමින් ජීවිතේ ඉතිරි ටික ඉඳලා මොන්න තරම් පිරිහිලාද අවසානේ මැරෙන්නේ නේ. ඉතින් බුදුහාඳුරෝ වෙන්නේ මේ ආසාවක් හින්දා නේද මිනිස්සු එතෙන්ට යන්නේ. හැබැයි මේ ආසාවේ ඇති වෙන තැනම ජීවිතේ තමයි පාලනය කරගත්ත කෙනාට අර කියන එක වියවුලක්වත් අතරමඟවත් මතුවටවත් එයාට ඇති වෙනවා. ඉතින් හරි සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. බුදුහාඳුරෝ මතක් කරන්නේ ඒක අපි ප්‍රගුණ කරගෙන යන්නනේ. තියෙන මේ කියන බඩු මුට්ටු පාවිච්චි කරන්න කියන එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒවා පාවිච්චි කරන්න ඒවට නොයලි. බුදුහාඳුරෝ වැඩ හිටියේ සඳුන් දැවෙන් හදපු කැණි මඩලවල් 7ක් තියෙන සුවඳ කුටියේ ගන්ධ කුටියේ. දෙවුරන් මෙහෙර කියන්නේ උඩ ඉන්න දෙවියන්ට දිව්‍ය විමානයක් පේනා වගේ අහසින් නම් පේන්නේ තරම් සුන්දරයි ලස්සනයි. නිමාව. හැබැයි ඉතින් බුදුහාඳුරෝ වැඩ හිටියා. කොහෙවත් වඩින්නේ අනේ මන් දොර ලොක් කරාද ඕවා බලන්න ආයි බුදුහාඳුරෝ වැඩිනේ. ඒ කුටිය අතහැරලා බුදුහාඳුරෝ 9 මාසයක් පිටත වැඩ හිටියා ධර්ම ප්‍රචාරේ වැඩම කළා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා. හැබැයි බින්දෙන බව නැති වෙන බව අනිත්‍ය බව හිතමි. ඒකයි මේ මතක් කරන්නේ බුදුහාමුදුරුවෝ. දැන් මේ ඔය ඇත්ත උනන් මේ තියෙන පහසුකම් පාවිච්චි කරන්න එපා කියන එකට බලපදියක් නෙමෙයි මේ කියන්නේ. හැබැයි ඒක ඇතුලේ නොපිරිහෙන්න තමන්ව ආරක්ෂා කරගන්න එක, දිනව ගන්න එකනේ. ඒකයි. ඒක ලයිෆ් ස්ටයිල් එකක් කරගන්න ජීවිතේ. එතකොට තමන් අකුසලියත් එක්ක පිරිහිච්ච මිනිහෙක් වෙලා නැහැ. ඕව සැහැල්ලුවෙන් ජීවත් වෙනවා එතකොට. නැති වෙච්ච දාට ලෝකේ නැති වෙච්ච අහිමි වෙච්ච මේ දේ පළවෙනියා මම එසේ Tamanට අඬා වැළපෙන්න වෙන්නේ නැහැ නේදාට. ඒකයි මේ බුදුහාමුදුරුවෝ අපිට මතක් කරන්නේ. ඒකයි. එයා ජීවිතේ තමන්ම පාලනයක හැම මොහොතකම තියාගෙන ජීවත් වෙනවා. පාලනයෙන් තොර කෙනෙක් නෙවෙයි. නේ? පාලනයෙන් තොර වෙච්ච දේ යන් කොහේ යයිද කොහේ හැප්පෙයිද කාට හසු වෙයිද කියන්න බෑනේ නේ. ඒ වගේම තමන්ගේ හිත පාලනය නැතිකම ඇතුලේ අනතුරු විපත්ති ජීවිතේ බහුල කරගන්නවා මේ ලෝකෙ මිනිස්සු. තියා බොහෝම දැක්මක් හැම මොහොතකම මේ ධර්මයට අනුව හදාගෙන දැක්ම ඇතුලේ තමන්ව ජීවත් කරනවා. එතන සතියත් වැඩෙනවා එතන නුවණත් වැඩෙනවා. බුදුහාඳුරු දේශනා කළේ ආතාපි සති සම්පජාඤ්ඤ. කෙලෙස් නැති කිරීමේ සිහිය සම්පජාඤ්ඤේ නුවණත් මතු කරගෙන ජීවත් වෙන්න.
එතකොට එයා මේ නිවනට යන කෙනෙක් මිසක් සසරට යන කෙනෙක් වෙන්නේ නැති බව. ඉතින් අපි නිවන් මාගේ ඉන්නවා කියන්නේ ඒකයි. නැතුව මේ තියෙන ඔක්කොම එකපාර දාලා අතහැරලා ගිහිල්ලා නිවන් දකින්නමයි යනවා කියන එක නෙමෙයි. නේ? දැන් ඔය ටිකම තියෙන මනමාලියක් වගේ සැරසිලා ගිහිල්ලත් මහාන වෙනවා. නේ? මනමාලියක් වගේ ගිහිල්ලා සැරසිලත් මහාන වෙලා දානවා YouTube එකට. ඕ නිවන් දකින්න ගියාලු. නේ? ඉතින් ඒ නිසා ජීවිතේ තමන්ගේ නිවන අනුන්ට පෙන්වන්න ඕනේ. තමන්ගේ නිවන තමන්නේ දකින්න ඕනේ. අනුන්ට කලින් දැක ගන්න වැඩ කරන්න ඕනේද? දැන් ඕවා නෙවෙයිද අපි දකින්නේ? එහෙම ඒවනේ. නිසා මේ ජීවිතේ මේ ධර්මයේ කියන එක නිසි නිවැරදි තැන තේරුම් ගත්තාම බොහෝම සැහැල්ලුවෙන් මේ ජීවිතේ යන්න බැරිද අපිට? යන්න පුළුවන්. එතකොට ජීවිතේ තමන්ගේ හැඟීම් වල නිවැරදි බව තහවුරු කරගන්න එකත් ජීවිතේ සතුටට හේතුවක්. ඒකට හොඳට සිහි කල්පනාව සහ නුවණ හොඳට තියෙන්න ඕන. ඕම මම පැහැදිලි කළා. ඒ වගේම තමයි ජීවිතේ ආසාවට නෙමෙයි අවශ්‍යතාවයට සරිලන්න තමයි ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඒක තමන්ගේ ජීවිතේට හරිය සැහැල්ලුව. ඒ සැහැල්ලුව ජීවිතේ හරිය සතුටක්. දැන් හිතන්න ජීවිතේ අපි කන්නේ මොකටද? දැන් මේ ලෝකෙ මිනිහෙකුට ජීවත් වෙන්න ඕනේ ප්‍රධානම හතරයිනේ. කෑම, ඇඳුම්, නිවාස, බෙහෙත්. පැවිද්දටත් ගිහියටත් අපි කාටත් මේ හතර තියෙනවා නම් ඇති දැන් කොවිඩ් ඇවිල්ලා තෝක නෙවෙයිද ඉගෙනුවේ? මේ ලොක්ඩවුන් වුණාට පස්සේ ලොක්ඩවුන් කළාට පස්සේ අපි ගියක් ආසේ අවුරුද්දක් දෙකක් හිටියේ නැද්ද? හිටියානේ. අපිට හිතලාවත් අපි කලින් තිබ්බද ගියේ අසට වෙලා ඉන්නවා කියලා? අවුරුද්දක් දෙකක්. Taman ගියේ සීමාවේ අපි ඉන්නවා කියලා හිතුවද? හිතුවේ නෑ. හිතුවේ නෑ. හැබැයි හිතුවේ නැති අපිට හිතුවත් ඉන්න පුළුවන් වේද කියලා හිතා ගන්න බැරි වෙච්ච Taman හිටියේ නැද්ද? තවත් ඕනනම් ඉන්න තිබ්බ අපිට මොනවද තිබ්බනද? කණ්ඩ තියෙනවා නම් අඳින්න තියෙනවා නම් ඉන්න ගේ තියෙනවා නම් බොණ්ඩ හදිසියට අත් බෙහෙත් ටික තියෙනවා නම් හරි. එතකොට ජීවිතේ මේ මුළු ලෝකෙටම එකපාර මේ පණිවිඩය දුන්නා. මුළු ලෝකෙටම මේ කාරණා කියා දුන්නා. ඒක ඉතින් ග්‍රහණය කරගත්ත බොහොම සල්පයක්. තේරුම් ගත්තා. දැන් හිතන්නේ ජීවිතේ එහෙනම් අවශ්‍යතාවය සම්පූර්ණ කරගෙන සතුටු වෙන කෙනා. Tamanට බඩගින්නක් ඇති වුණාම එයාට මොනවද ඕනි? බඩගින්නේ නිවෙන්න යමක් තිබ්බා නම් ඇති. එයාගේ සතුට මොකද්ද? කෑමේ සතුට මොකද්ද? බඩගින්න නිවීම. එතකොට ධර්මයේත් එක ජීවත් වෙන කෙනා කන්නේ මොකටද? කුසගින්න නිවෙන්න. කුසගින්න නේ. නැත්නම් රසනහර පිනවන්නද? රසනහර පිනවන්නද නේ? දැන් අපිට වෙලා තියෙන මොකෝ? මහත්තයා එන මග කෝල් එකක් දෙනවා නෝනට. හරි බඩගිනි කන්න මොන හරි තියදානේ. නෝනා කියනවා ඔය කන්න තියනවා එන්න කියනවා. මම හදලා තියෙන්නේ කියනවා. ඊට පස්සේ ආයෙ යනවා මොනවද අනේ හදලා තියෙන්නේ? දැන් බඩගින්නට උත්තරේ කණ්ඩ ගෙදර හදලා තියනවා කියන එක හම්බුණා නම් ආයෙ මොකටද මේ අහන්නේ? අහන්නේ මොකටද? හිත හදාගන්න උත්තරේ හම්බුණා. ගියපු ගමන් කන්න තියෙනවා බඩගින්න ඉන්න වෙන්නේ නැහැ මට. ගියපු ගමන් මේ තියෙන බඩගින්න යනකම් ඉවසන් යන්න විතරයි තියෙන්නේ. මේක නිවෙනවනේ. එතකොට යන්න කලින් අර මොකෝ? ආයෙ අහන්නේ මොනවද කන්න තියෙන්නේ කියලා. ඒ මොකෝ? කට හදාගෙන යන්න. නේ? බැලුවම. එහෙනම් තාම මම මොන හරි අතිරේකව ගේන්නම්. තියෙන එක අහගෙන ඉවර වෙලා නේ. බැලුවා. ධර්මයත් එක්ක ඉන්න කෙනාට ජීවිතේ ගැටලුවක් නෑ. දැන් හිතන්නකෝ දැන් ඔය ලංකාවේ වුණා කන්න බොන්න අඩුයි කියනවා. අඩු කියන එක මිස නැතිම වෙලා නෑනේ. හිග වෙච්ච ඇත්තොත් ඇති. හැබැයි ඉතින් ධර්මයේ දන්නවනම් හිග වෙච්ච තැනත් අඩු වෙච්ච තැනත් එයාට ඉන්න පුළුවන්. දැන් අපි මුල් කාලේ ගත්තාම උදේට සමාකේ කැකුළු හාලේ බතක් එක පොල් සම්බෝලයක් අමුයෙන් හදලා. ඉතින් බඩ පිරෙන්න අර උණු කැකුළු බතොයි අමු පොල් සම්බෝලේ අනන් කනවා අපිනේ. දවල්ට ගෙනියන්න කෙහෙල් කොලේ ඔතලා අර පොල් සම්බෝලෙම ටෙම්පරාදු කරලා. බත් එක බැඳලා දෙනවා.
ඒකම ගිහිල්ලා කනවා. ඉතින් අපිට 아무ත් නැහැ. උදේ සම්බෝල, දවල් සම්බෝල, එක බත්. එහෙම මහා කම්පාවක් ඇති වුණේ නැහැ. මේ බණපද නොදැන මහා කම්පාවක් නැතුව අපි ඒකට හිත පුරුදු කරගත්තා. බඩගින්න නිවා ගන්නවා. ආන්නේ. දැන් 10ක් එක්ක කාලත් ඒක රහ මදි වගේ. ඒක කෝකේව රහ තේරෙන්නේ නැහැ 10ක්. එකක් එක්ක කද්දි අඩුම රහක් තේරිලා. නේ? ආම් බැලුවා. මං කිව්ව එක නැතිකම මේ පොහසත්කම අත්විඳිනවා ධර්මයත් එක්ක ඉන්න මිනිහනේ. ඒකයි. එයා අවශ්‍යතාවයට සතුටු වෙන්නේ. අවශ්‍යතාවය සම්පූර්ණයට සතුටු වෙන්නේ නේ. ඉතින් ඒකනේ. දැන් ලෝකෙ මුලදීත් අපි විතර කතා කරේ මේ කොවිඩ් උනත් කර්ම විපාකයක්ද වගේ කියලාත් අපි කතා කරා. ලෝකෙට ආපු. ඇයි? දැන් මේ මිනිස්සයා ගත්තාම මේ සතාසේ පාවත් එක සසඳ දෙහිතන්නකෝ. සාමාන්‍ය හොඳට බලන්නකෝ සබාදහමේ. සබාදහම දිහා බලලා අපිට ගොඩාක් දේවල් ජීවිතේ ඉගෙන ගන්න තියෙනවනේ. අවබෝධ කරගන්න පුළුවන්. තමන් අර නේචර් ෆ්‍රෙන්ඩ්ලි හැටියට ජීවත් වුණාම සබාදහම මේ මිත්‍රයෙක් හැටියට තමන් බැඳිලා ජීවත් වුණාම තමන්ට ගොඩාක් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. අර කියමනකටත් තියෙන්නේ නේද? If you have a garden and a library, you have everything you need. පුස්තකාලයක් තමන්ට ගාඩන් එකක් තියෙනවා නම් ජීවිතේ ඔක්කොම තියෙනවා වගේ දැනෙනවා. එච්චර පොහසත්කමක්. මම ඒක හරියට හිතන දෙයක්. එහි වැකිය ගැන හිතුවත් මහා සතුටක් ඇති වෙනවා මට නම්. මම ඒක අත්විඳින කෙනෙක් ලංකාවේ ඉදි ගොඩක්. ගහකොළ පරිසරයේ ඉන්න පන්සලේ හොඳට හදවගෙන පුස්තකාලෙත් හොඳට තියෙනවා. කොවිඩ් කාලේ හරියට මම පළ නෙලා ගත්තා ඒවයි. හොඳට කියවනවා. ඒ වගේම තව ටිකක් ඉතින් කියවලා වෙහෙසක් දැනුණාම අර ගහකොළ පරිසරයේ හිටියම බොහෝ සුවයක්. එතකොට මහා දේවල් ඉලක්කගත කරගෙන දුවගෙන යන්න ඕනේ නැහැ. මේ රැට් රේස් එකේ ඉන්න ඕනේ නැහැ එතකොට. නේ? ඒකනේ මේ කියන්නේ. තමන්ට ඒ කියවි මේ වැටහි මේ බුද්ධිය අවබෝධ වෙනවා ජීවිතේ නේ. එහෙම ඉඳිද්දි. ඉතින් එතකොට අර සබාදහම දිහා බලන්නකෝ. ජීවිතේ ඔය හොඳට බලන්න දිවෙන් වතුර බොන සත්තු මාංශ භක්ෂකයි. කොටියේ සිංහේ දිවෙන් වතුර බොන මාංශ භක්ෂකයි. හොම්බෙන් වතුර බොන සත්තු මූයි කෝණි ගවයි ශාක භක්ෂකයි. ඒක අපි වතුර බොන්නේ කොහොමද? දිවෙන්ද හොම්බෙන්ද? එහෙනම් බැලුවාම අපිට ඉතින් හොම්බක් නැති හින්දා මේ තොල් පෙති වලින් අපි වතුර ටික බොනවනේ. නේ? එහෙනම් බැලුවාම අපි අර කිට්ටුයිනේ ශාක භක්ෂක කියනද? ඒ කියන්නේ අපිට ඒවෙන් යැපිලා ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වීමෙන් අපිට හානියක් වෙන්නේ ඔය මොන විද්‍යාත්මකව දේවල් සනාථ කරගෙන කිව්වා සමහර කලාට ඉතින් මේ එහෙම ඉන්න අය අර සියල්ල අනුභව කරන කෙනාට වඩා ආයුෂත් ඇතිව නිරෝගීවත් ඉන්නේ කල්පනා කරලා බැලුවාමනේ වෙළඳ ආයතන වල ප්‍රචාරයන් වෙනුවෙන් පෙනී දීමක්ද කීමක්ද කියන එක එතකොට අපිට හිතන්න වෙනවනේ තැන් වලදී අන්තිමට ධර්මයත් එක්ක ඉඳිද්දියම් පොඩ්ඩක් බැලුවම මේ අන්තයකට යන්න අදහසක් නෙමෙයි මේ දෙන්නේ. එතකොට යාට ජීවත් වෙන්න පුළුවන්. පරිසරයේ තියෙන දෙයක් එක්කනේ. දැන් ඉස්සර ගල් යුගයේ ගත්තහම මිනිස්සු මේ අමුයෙන් මස් අනුභව කළා ගල් යුගයට කලින්. ගල් යුගයේ ගින්දර හොයාගෙන මිනිස්සු අමුයෙන් කාපුවා පුච්චලා කෑවා මස්. ඊට පස්සේ තවත් කල් ගිහිලා මොකද? ස්පයිසස් හොයාගෙන ඊට පස්සේ ගොළු බඩු හොයාගෙන එකතු කරලා මේක හොඳට හට්ටියක ව්‍යංජනයක් හැටියට හදන් අනුභව කළා. මොකද මේ එකම දේ කාපු විදිහ වෙනස් කරගෙන ආවයි රස තෘෂ්ණාව වෙනුයි. දැන් එහෙම මේ කුළු බඩු මිශ්‍ර කරලා හදාගත්ත කෑම කාලා පුරුදු වෙච්ච මිනිස්සුන්ට දැන් මොකෝ වෙලා තියෙන්නේ? ආයෙර ගල් යුගයට එහාට ගිහිල්ලා මට හම්බෙනවා. දැන් ලයිව් මීල් කියලා ට්‍රෙන්ඩ් එකක් නැද්ද? දැන් තියෙනවනේ එහෙම එකක්. ලයිව් මීල් දැන් තියෙනවා එහෙම එකක්. මට අර එක කෙමිස්ට්‍රි ගුරුවරයෙකුත් කතා කරා ආඳුරෝ මේ චීනේදී එයා ලැබපු අත්දැකීමක් මේ ගැරන්ටි එක අරගෙන පණ පිටින් හැම ගහලා මේ සෙල්සියස් අංශක 30ක 40ක වගේ වතුරේ මේ සතා දාලා පොඩ්ඩක් තියලා අරගෙන ප්ලේට් එකේම එහෙම තියලා සෝස් ටිකක් උඩින් දාලා ගැරුප්පුවේ හැන්දයි අර පොඩ ඉතින් කඩාගෙන අනුභව කරනවා කට ඇරෙනවා වැහෙනවා
ලයිව් මේ තෝ ඕනි තරම් තියෙන. ගිහිල්ලාම තමන්ම පෙන්නන්නේ නේ. ඇඟිල්ල දික් කරලා පෙන්නන්නේ. මෙයා මට දෙන්න නේ. එතකොට අර ඒ නැවුම් බව වැඩිලු ළඟම ලයිව් බව තියෙනවා. ගොඩක් කල් ගිහිල්ලා නැහැ. මොකද දැන් සොෂි කියන ඔය තියෙන ජපානයේ කොරියාවේ මාළු අනුභව කරන්නේ මාළු පෙති. ඉතින් ඒගොල්ලෝ මහා ටැංකිය හදාගෙන මහා සාගරය යන්නේ. මොකද අර සතා එයා ගොඩට එද්දි අර මැරිලා නෙවෙයිනේ ටැංකිය දාලා ඉන්නේ ඉච්චරට ඒ සොෂි වලට. ඒගොල්ලෝ ඒ තරමටම මරණය බොහෝම ළඟ වෙච්ච සත්තුන්ගේ මාළුන්ගේ ගන්න. ඉතින් බැලුවම මේ ඉතින් මට පුදුමයි ජපාන් වලට එහෙම ගියාම සමහරක් වෙලාවට මේ අපේ අනුභව කරන හැටි දුටුවාම අච්චර මේ බත් ඇංජන තියෙනවා මේ අර ප්ලේට් එකම අරන් ඉතින් සෝස් දාලා අනුභව කරනවා සෝෂීලු අපි ජපානයේට ආයේ පොලොස් එක බත් කන්න නෙවෙයිලු කියා කනවා ඉතින් අනුකම්පා කරනවා මම නම් දුටුවා නේ ඉතින් ජීවිතේ කොහෙද අපි ඉන්නේ එතකොට නේ බුද්ධියෙන් ඉහළ ආකාශයට යන්න මේ දඟලන අපි කොහෙද අපි ඉඳලා තියෙන්නේ අර ගල්යු ගේටත් එහා නෙවෙයිද අපි ආයි ගිහිල්ලා තියෙන්නේ හැසිරීමෙන් ගත්තාම මනසින් මේ අඟහරුගේ පදිංචි වෙන්න දැඟලුවටනේ හැසිරීමෙන් ගල්යු ගේටත් එහා නෙවෙයිද එතකොට මොකද්ද අපි හදාගත්තයි කියන දියුණුව ඉතින් ඒ නිසා ජීවිතේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තමන්ට කණ්ඩව දෙයක් නැති තැනක කණ එක වෙනයි වෙන්න පුළුවන් අපි පින්ඩපාතේ වැඩම කළ භික්ෂුන්ටත් එහෙම තැන් ඕන තරම් තියෙනව නැතුව නෙවෙයි හරි බුදුහාඳුරෝ අන්තයකට ගිහිල්ලා නේ දෙවදත්ත හාඳුරෝ ඉල්ලපු පංචවරේ තියෙනවා ඒක. ඉතින් හොඳයි පුළුවන් නම් සාදුකියෝ මිසක් අනිවාර්ය කරලා නේ. නමුත් ජීවිතේ අපි කල්පනා කළු මිනිසුන්ගේ රස තෘෂ්ණාව පමණ ජීවත් වුණොත් ඇති කියන තැනට අන්තිමට ගෙනියන්නේ නැද්ද? ඒකේ විපාක අපිට මේ විශ්වෙන් සමහරකට දඬුවම් හැටියට හම්බෙන්නත් බැරි නේද? ඒ වෙතින් ධර්මයත් එක්ක හිටියහම තාමට ප්‍රායෝගිකව බලන්න පුළුවන්. අවශ්‍යතාවයට. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ වියලි යමක් වේවා තෙත්තු යමක් වේවා ආහාරයක් ලෙස ලැබෙනවද? උන්වහන්සේ සතුටු නැහැ කියන උන්වහන්සේගේ අල්පේච්ඡකම විස්තර කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ කියන්නේ තෙත්තුණ ආහාරයේ වියලි වුණත් උන්වහන්සේ සතුටින් පිළිගත්තා. වැළඳුවා කියනවා. දැන් අපි මොන හරි ටිකක් සීතලෙලන මේවා කෑහෙත් දානවා. නේ? ටිකක් වේලිලන මේවා කෑහෙත් දානවා. ගැටෙනවනේ අපි. ජීවිතේ අවශ්‍යතාවයේ පරිමැහීමට සතුටු වෙන්න හිත හදාගත්ත කෙනා තමන්ගේ ගමන බොහොම පහසුවෙන් යනවා. ජීවත් වෙන්න හරි ලීසියි. නේ? අමාරු නේ මේ උදේට ඕට්ස් ටිකක් හදාගත්ත කෑවා වැඩට ගියා. ලංකාවේ අම්මලා මතකයිනේ උදේ පාන්දර 4ට නැගිටලා මේ උයනවා පැය 3ක් විතර නේ උදේට පැය 3ක් උයනවා උයලා කට්ටිය පිටත් කළා ඒවා හොදලා ඉවර කළා එයත් කාලා ආයි පටන් ගන්නවා ඉඳගෙන මැල්ලෝ ලියන්න පොල් ගහන්න ආයි පැය 3ක් උයනවා ඊට පස්සේ ඕන නාල කරලා කට්ටිය ආවිල්ලා කාලා බෙදලා ඉවර වෙලා එයත් කාලා අර හැලිවලන් හොදලා ඉවර වෙලා ඊට පස්සේ පටන් ගන්න හවස උයන්න ආයි පැය 3ක් විතර උයනවා මොකද දවල් එකම දුන්නොත් එහෙනම් මේ දවල් එකමනේ කියලා අහනවා. ඕක අහගන්න බැරි හින්දා ආයි උයනවා. උයන එකමනේ කරලා තියෙන්නේ. වෙන වැඩක් කරලා උයන එකෙන් නිවන් දකින්න පුළුවන් නම් මෙලහන් නිවන් දැකලා. ඉවිල්ලටමනේ. එහෙනම් බැලුවා තියෙන ලෙඩත් ඔක්කොම හැදිලා. මෙහෙන් තියෙන වයිටමින්ස් ඔක්කොම අරයි යනවා ලංකාවට යද්දි. නේ? උයලම කකුල් අමාරු හැදිලා. ඉතින් ගෙනිහින් දෙනවා. ඒ හිටගෙන උයලා නේ බැලුවා ඉතින් ජීවිතේ මේ අපි ආසාවන් ඇතුලේ නෙවෙයිද මේ සුරසවයි වෙන්නනේ මේ ඉතින් ඔය ළමයි ඇහැරිලා අපු වෙලාට ඒගොල්ලෝ යමක් හදාගත්තා අපි Tamanට ඕනි දේ හදාගත්තා එහෙම ප්‍රශ්නකුත් නෑ මං හදාපු එක කන්න ඕනි අර නිකන් බලෙන් වගේ ගිල්ලනවා නේ කාපල්ලා ලොකු වෙන්න මහත් වෙන්න නේ උස යන්නේ කියා අර ළමයට බඩගින්න තියද නැද්ද තේරෙන්නේ නැහැ ඒත් කවනවා නේ බඩගින්න අපිලට ඔය කවුරුත් බල කරන්න ඕනේ කනවනේ අවශ්‍යතාවයටනේ කණ්ඩ පුරුදු මේක බලහත්කාරයි නේ ඒ නිසා ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා හරිය සැහැල්ලුවෙන් ජීවත් වෙනවා එතකොට ලේසි
ජීවිතේ. එයාට මේ ගමන බොහොම සැහැල්ලුවෙන් යන්න පුළුවන් අවශ්‍යතාවයටනේ. ආසාවට නෙමෙයි. ඒකට වියදමත් අඩුයිනේ. නේ? එයාගේ පැවැත්මට හම්බ කරන එකෙන් බොහොම කොටසයි එයාට වියදම් වෙන්නේ. මේ ලෝභකමට නොකා ඉන්න එක නෙවෙයි මේ මම කියන්නේ. අරමුණට අවබෝධයට අදාළව ජීවත් වෙද්දී. එතකොට එයා කෑමට අර යොදන මහා අතිරික්තයකින් ලෝකෙට මහා සංග්‍රහයක් කරන්නත් පුළුවන්කමක් ඇති වෙන්නේ නැද්ද? ඒකනේ අත්හිත පරහිත කියන්නේ. ආසාව ඇතුලේ Tamanටත් ආත්මාර්ථකාමී මිනිහිනේ ආසාව ඇතුලේ බිහිවෙන්නේ. Tamanටත් හානිදායක අනුන්ටත් හානිදායක. හැබැයි අවශ්‍යතාවය ඇතුලේ ජීවත් වීමෙන් Tamanටත් යහපතක් කරගත්ත අනුන්ටත් යහපතක් කරගත්ත. Tamanව සෞඛ්‍ය සම්පන්න භාවයටපත් වෙන්න අනිත් අයගේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්ෂා කරන්නනේ. Tamanගේ යහපැවැත්මටත් වැඩ කරගත්ත අනුන්ගේ යහපැවැත්මටත් උදව් කරන. ඉතින් මේ ජීවිතේ මේ බුදුහාඳුරෝ පෙන්නන්නේ සතුට. මේ කුසලයක් නේ. ඒක ඇතුලේ නිර්ලෝභීකමනේ උපදින්නේ නේ. ඒකයි. ඉතින් මේ අපේ වැඩපිළිවෙල ඇතුළෙමයි අපිට ලෝභය දුරු කරන්න තියෙන්නේ. නැතුව මේ වෙන් වෙලා ගහකට පඳුරකට මුවා වෙලා තමන්ගේ අකුසල දුරු කරන්න තියෙන එකක් නෙවෙයි. මේ වැඩපිළිවෙල ඇතුළේ අපි මේ ගමන යන්න ඕන. ඒකයි අපිට මේ බුදුහාඳුරුව පෙන්නන්නේ. ඇඳුමක් උනත් ඒකයි. ඇඳුමේ පළවෙනි කාරණා මොකද්ද? විලි වහගන්න එක. හිරි කෝපීන පටිච්චාද නැත්නම් ලැජ්ජා ඇති වෙන තැන වහගන්න එක. ඕකටනේ අපි ඇඳුම් ගන්නේ. එතකොට ඒ අවශ්‍යතාවයේ සපිරීමට අපේ හදවත සතුටු වෙන්න පුරුදු කරලා තියෙන්න එපාය. නේ? දංශ මකස වාතාතප සිරින් සප සම්පස්සන. වැස්සෙන් පින්නෙන් අවුවේ මැස්සන්ගේ මැදුරුවන්ගෙන් වෙන්න පුළුවන් ශරීර හානි වලින් ගත රැක ගන්න එක තමයි ඇඳුමේ කාර්යභාරය. දැන් අඳින කෙනෙක්ගෙන් අහුවම මොකටද අඳින්නේ කියලා? නෑ ඉතින් ඉන්න ටිකේ ලස්සනට ඇඳලා ඉන්න එපා හාමුදුරුවෝ. ලස්සනට. ලස්සන වෙලා ලස්සන පෙන්නන්නලුනේ. නේ? බැලුවා. ඉතින් එහෙනම් ජීවිතේ බැලුවා අර පළවෙනි එක අමතක කරලා දෙවෙනි එකක් මුලට අරගෙනනේ. ධර්මියත් එක්ක ජීවත් වෙදී අවශ්‍යතාවයට. තමන්ගේ ජීවිතයේ අරමුණු කරාම හරි ලේසියිනේ. දැන් අපිට වෙලා තියෙන මොකෝ? ඉතින් මේ අඩුවට ඒ අවශ්‍යතාවයේ සම්පූර්ණ වෙන දෙයක් අරන් ඇඳට මදි වගේ. බ්‍රෑන්ඩඩ් ඒවම වුණා. නේ? අපි බ්‍රෑන්ඩඩ් කියලා හදාගත්ත එකක් අරන් අඳින ටිකට තව අනිත් ඒවාෙන් 10 15ක් ගත්තා ඒක. නේ? එකම වැඩේ. නේ? හැබැයි ඉතින් ප්‍රදර්ශනකාමී මුලට එනවා අතෙන්දී නේ. ඊට පස්සේ අර බ්‍රෑන්ඩඩ් කියන එකෙන් මිදලා අර බොහොම සරල සැහැල්ලු එකක් අරගත්තාම ඒකෙන් ඇදගත්තාම අරකට වියදම් කරන මේ වියදමින් අපිට අර ලංකාවේ ඇඳුමක් කීනයක් වෙච්ච දුප්පත් පවුලකට අවුරුද්දකට දැනෙන ඇඳුම් ටිකම අරන් දුන්නේ නේ. අපි ඒ ගාන කන්වර්ට් කරලා බැලුවොත් නේ. අර බලන්නකො ජීවිතේ තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන අනුන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කළා. ඒක නෙමෙයි බුදුහාඳුරෝ පෙන්නන්නේ. අන්න ධර්මයත් එක්ක ජීවත් වෙන්න. ජීවිතේ සමහර කාලයට එකම වතාවක් ඇඳපු ඇඳුම් කීයක් නම් ගෙදර තියන් ඉන්න මිනිස්සු ඉන්නවද? නේ? බැලුවා. මහතුරුන්ට දැන් සතුටු හිතේ මේවා කියද්දි. අනේ ආඳුරුනේ මෙච්චර කල් කියලාව නොවෙච්ච එක ආඳුරෝ කොහොම කිව්වද? නේද? එහෙනම් බැලුවාම නේ? බැලුවා. මෙහි මාසයකට පාරයි මෙහි සතියකට පාරයි. එක්ක මෝල් එකනේ. ගිහිල්ලා. ඉතින් එහෙම වෙන්න ඕනේ. මේ බොහොම සැලුවේ මේ ගමනේ යන්න තියෙන්නේ. බැලුවා මම මේ දිවුරු දෙකක් දාගෙන මම මේ යන්නේ. මේ දැන් මාස 3ක් 4ක් තිස්සේ මම මේ ඇමරිකාවේ කැනඩාව පුරා බණ දේශනා කරගෙන මම යනවා. ගෙනියන්න ලීසි. කිසි ප්‍රශ්නයක් නැහැ. පහසුයි නේ. තව මාසෙකමාරක් ඉතින් ඉඳලා මම ලංකාවටත් වඩිනවා. සිවුරු දෙකකින් මම ඉන්නවා. බැලුවාවනේ. නේ? බැලුවා. ඒ සිවුරු දෙකකින් ඉන්නවා කියලා නෙවෙයි ඔයත් මාස් දාගෙන ඉන්නේ නේ. ඒක කිවි දෙන්නේ මම. එහෙනම් බැලුවාමනේ. අමුත්තන්න ඒ තියෙන දේ අපිට පිරිසිදුව පිළිවෙලට තමන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගිහියෙකුට නම් බැරි කමක් නැහැ. ඉස්සර බලන්නකෝ අපි අම්මලා තාත්තලා පාවිච්චි කරපු ඇඳුම් තාත්තා කෙනෙක් ගත්තාම ජාතික ඇඳුම නැෂනල් එක. මඟුල අවමඟුල පන්සල දාන ගෙදර ඕනි තැනකටනේ. එයා සුදු අතින් සැරසේ නන්දාමාලිනිය බලන්නකෝ. සුදු ඔසරින් ඉන්නේ ඕන තැනක. වෙන එකක් ඇඳුත් අපිට අමුත්තක් වෙයි දැන්නේ. හරි ලස්සනයි පිරිසිදුයි. එහෙමම ඉන්න කියලා කියනව නෙවෙයි.
නමුත් ඒ සරල බව ඇතුලේ Tamanට ඒවා මේන්ටේන් කරන්නත් හරි ලේසියිනේ. ජීවිතේ. හරිය සැහැල්ලුවෙන් ඉඳලා. අර ඉන්දියාවේ හිටිය අබ්දුල් කලාම් ජනාධිපතිවරයා. එයාගේ තිබිච්ච ඇඳුම් ටික මෙන්න මේච්චර. එයාගේ තිබිච්ච සම්මාන 30 ගාණක්. උපාධි, PhD ඒවා බැලුවම අන්න ඒවා ඇඳුම් වලට වඩා ගොඩක් තිබිලා. සුන්දර මිනිස්සේ. නේ? බැලුවම ලෝකේ මහ ජනතාවක් දෙවනි වැඩිම ජනතාව ඉන්න රටේ නායකයා වෙලා ඉඳලා. සුන්දර හදවතක් තියච්ච මිනිස්සේ. ඉතින් ඒ නිසා ජීවිතේ තමන්ට තමන්ගේ தත්ත්වෙ පෙන්වන්නයි කියන එක හිතනවනම් ඒක ඇඳුමින් වෙන්නේ. තමන්ගේ ಗುಣධර්ම වලින් සහ බුද්ධිමත් භාවයෙන්නේ. ඉතින් ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනා මේ තමන් සතුටු කරන්න ඕන ක්‍රමය මොකක්ද කියන එක තේරුම් ගන්න. එතකොට හරි ලේසියිනේ ජීවත් වෙන්න. හරි පහසුයි. නේ? ජීවිතේ ඒ ගමන යන්න පුළුවන්. ලංකාවේ ටිකක් හරි අහනවා කියමුකෝ ඇඳගෙන ගියපු කණේ ඔයා මේ ඊයේ ඇඳපු එකමනේ. ඔය අර වෙඩින් එකටත් ඕකනේ යන්නේ. ඒකලුනේ ඔච්චර සාරි විකිනෙන්නේ. අහන හින්දාලු ගන්නෙ. දැන් මෙහි කවුරුත් අහනවද? කවුරුත් අහනවා අනේ ඔයා මේ ඊයේ එකමනේ. නිකමට හයිද මිනිස්සේ. ඒ මිනිස්සයා මේ අපි අඳින ඇඳුම් මතක් කර කර ඉන්න කිව්වොත් ඒ මිනිහට ජොබ් එක කරන්න හම්බෙන්නේ. නේ? ඉතින් ඉච්චර සුන්දර රටක ඉඳලා අපිත් ඒ වැඩ නම් මෙහි ඇවිල්ලත් කරනවා නම් ඉතින් අපිත් ඉන්නේ කොතනද නේ? සාධර්මයත් එක්ක ජීවත් වෙදී හරි සැහැල්ලුවෙන් ගමන ගියේ. තමන්ගේ භාවිතාව බුදුහාමුදුර අපිට මතක් කරනවා. ඒ තැනට උරුණාම ජීවිතේ හරි ලේසි යන්නනේ. හරි පහසුයි. ගෙයක් වුණත් එහෙම ඉන්න දින ගානට ඉන්න තිබ්බහම ඇති. ඒක කොහොමද ඒකේ වර්ගඵලයේ ප්‍රමාණය? ඒක ඉතින් ලොකු කාරණා නෙවෙයි. නිදිය ගන්න ටිකටනේ ඔක ඉන්නෙත් සමහරක් වෙලාවට. නේ? ඉතිරි වැඩි කාලයක් පාරේ ඔෆිස් එකේ. අර නිදිය ගන්න ටිකට තමයි කුරුල්ලෝ වගේ අපි ඒකට එන්නේ. ඉතින් ඒක Tamanට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න තරමට තිබ්බහම ඇති. නේ? බැලුවා. ඉතින් අර මට මතකයි විදේශගත ඉන්න සොහොයුරේ කොළඹ මේ කතා කරපු වෙලාවක දැන් අයියේ ගේ හදලා ඉවරද කියලා මම අහුවා හිතවත්කමට. ආඳුරෝ ගේ නම් හදලා ඉවරයි. තා පොඩි වැඩ ටිකක් තියෙනවා කිව්වා ලක්ෂ 60 70ක් විතර. හදලා ඉවරයි. චූටි වැඩ ටිකක් තියෙනවා කිව්වා. බැලුවා. ඒ කියන්නේ ජීවිතේනේ. මේ පෙරේ මේ ක්‍රයිසිස් එකට කලින් එයාට ඒ ලක්ෂ 60 70ටම වෙනම පොඩි ගියක් හදලා ඉවර කරන්න තිබුණා. අන්තිම හදපු එකේ නේ ඕන් දැන් කැනඩාවට එන්න ඇප්ලයි කරලා ෆැමිලි එක වෙනවයි කිව්වා. ලබන මාසෙ දුක. අර එක දවසක් ඉඳලත් නේ. මං කෝ අර ගියේ ඔව් හාමුදුරුවෝ ඉතින් ගේ තියේ කිව්වා. බැලුවාමනේ සමහර ජීවිතේ හොයපු හම්බු කරපු ඔක්කොම දාලා හදලා අඩුම එක දවසක් ඒ ගෙදර ඉඳලත් නේ. නේ? එතකොට කොහෙද අපිනේ? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අවශ්‍යතාවයට. අවශ්‍යතාවයට වැඩ කරාම Tamanට අර වගේ ආසාවන් ඇතුලේ Taman අහිමි කරගත්ත නැති කරගත්ත කාලේ ධනේ ශ්‍රමයෙන් මහා දෙයක් ලෝකෙට කරන්න පුළුවන් වෙන්නේ. අර්ථවත් වෙනක ජීවත් වෙන මිනිසුන්ගේ භාවිතාව. මේ භාවිතාව ඇතුලේ භාවිතා බහුලීකතා භාවිත කරන විදිහෙන් බහුල ලෙස වඩන විදිහෙන් කුසලයේ වැඩෙන හැටි. බුදුහාඳුර අපිට මතක් කළා. එදිනෙදා මේ Tamanගේ ජීවන පැවැත්ම ඇතුලේනේ. නේ? ඒකයි අපි මේ ආවයි කියලත් ඒ අදහස් තේරුම් ගන්න ඕන. නේ? මට හම්බුණා මේ කැනඩාවේදී අපේ හිතවතේ එයා පුංචි ෆ්ලයිට් එකකුත් දැන් අරගෙන මේ මට කිව්වා දැන් ඉතින් මේ පුතාලවත් ට්‍රේන් කරලා මගේ කල්පනාව එයාට දැන් ලයිසන් එහෙම අරන් දීලා ටිකක් ලොකු ෆ්ලයිට් එකක් අරගෙන මේ ලංකාවට මේ යන්න. නෑයෝ බලන්න. නෑයෝ බලන්න යන්න. මාලදිවයිනට ගිහිල්ලා පොඩ්ඩක් එහි ඉඳලා ලංකාවට යන්න ඕනි කිව්වා. ඊට පස්සේ මම බණක් කිව්වා. බණක් පැයක් විතර මම යන ගම වාහනේ කිව්වට පස්සේ අන්තිමට මට මොකෝ කියේ හාමුදුරනේ මෙහෙම මාතෘකාවක් මම කතා කළේ නැහැ හාමුදුරුවෝ එහෙම මාතෘකාවකට බණ කිව්වේ නැහැ කියලා හිතාගමුයි කිව්වා. ඔව් ප්ලේන්ස් හීනේ ඉවරයි එතනින්. බැලුවාම ජීවිතේ. ඉතින් ඒ නිසා ජීවිතේ තමන් ඒ දේවල් වෙනුවෙන් තමන් දුක් විඳිනවා ඒක ගන්නවා ගත්ත එක රකින්න දුක් විඳිනවා රකින්න එක ගත්ත එක තමන්ට අහිමි වුණාම ඊට පස්සේ මිනිස්සු දුක් විඳිනවා. ඕකනේ ජීවිතේ තියෙන්නේ.
මේ සැහැල්ලුවෙන් හිටියාම තමන්ට බොහොම සැහැල්ලුවෙන් යන්න පුළුවන්. ඕක මේ තමන්ගේ ප්ලේන් එකේද යන්නේ වෙන මේ ටිකට් එකක් කරන් ප්ලේන් එකක ගියා වැඩේ වෙනවනේ. නෑ යෝ බලන්න යන්නේ. අර යන්නෙත් නෑ යෝ බලන්න ප්ලේන් එකෙන් තමයි. මිනිස්සුන්ගේ හීනනේ. බැලුවා අනුකම්පාව නේද උපදින්නේ ඔහද්දි. අනුකම්පාව නේද. මං කෝ ඔයා ඔය ප්ලේන් එකක් ගන්න එකේ ලංකාවට අර ණයබර ටික නිදහස් කර හැකිනේ. ඒක හොඳ නැද්ද ඇහුවා. හාමුදුරනේ අපි දෙන්නා මෙහෙම බණක් කතා කරේ නෑ කියලා හිතාගමු කිව්වා. උන් බැලුවා නේ. ඉසා ජීවිතේ හීන හොඳයි හැබැයි හීන ඇතුලේ අර මම දැක්කා මේ පද්මශ්‍රී සම්මානය ගන්නවා ඉන්දියාවේ දොඩම් වෙලින්දෙක්. මෝදි අගමැතිගෙන් පාවහන් යෝලක්වත් නැතුව ගිහිල්ලා අහිංසක සොඳුරු මිනිස්සෙක් වයෝවෘද පද්මශ්‍රී සම්මානය ගන්නවා. මොකද්ද එයා ඒක දිනන්න හේතුව? එයා දිනන්න හේතුව තමයි එයා දොඩම් විකුණද්දී මේ වගේ රටකින් ගියපු සුදු මහත්තයෙක් දොඩම් කීයද කියලා අහද්දි Tamanට භාෂාව නොතේරෙනකමට උත්තර දී ගන්න බැරි වෙලා එදා ඇති වෙච්ච අසරණකමට මේ දුප්පත් ගමේ ඉපදිච්ච මට මගේ වෙළඳාම ඇතුලේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාවය හරියට ඉටු කරන්න බැරි වුණා. අදටත් මේ ගමට පාසලක් නැහැ. මේ ඉන්න ළමයින්ට අනාගතේ මට වෙන අසරණකමමයි ඇති වෙන්නේ. එයා ජීවිතේ හිතන පාසලක් හදන්න ගමට. එයාගේ වෙළඳාමෙන් එයා උපයලා ඒකට පදනම හදනවා. ඇති තැන් වලට ගිහිල්ලා තමන්ගේ කාරණාව කියලා මිනිස්සු දිනාගෙන එයා ලස්සන පාසලක් හදනවා. අද ඉන්දියානු මධ්‍යම රජයෙන් පාලනය කරන දරුවෝ මහා පිරිසක් ඉන්න පාසලක් මේ ගමක පිටිසර. පද්මශ්‍රී සම්මානෙ දිනනවා. තමන්ට පාවහන් යෝලක්ව නොගෙන ඔහු ඒ ගමන යන්නේ. සුන්දර මිනිස්සු ලෝකෙනේ. එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. මතක තියාගන්න ජීවිතේනේ. එයාගේ හීනේ කොච්චර සුන්දරදනේ. ඒ හීනේ පෙනිපෙනි නේද මේ මනුස්සයා මැරෙන්නේ මැරෙන දාට. තමන් අර වගේ හීනයක් දැක්කොත් මං කිව්වා වගේනේ. ඒ හීනේ නිසාම වෙච්ච කොම්ප්ලිකේට් බවෙන් නෙවෙයි එයා මැරෙන්නේ. අනේ මං කිසි දෙයක් කරගත්තේ නෑ නේ අන්තිමටනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්නන එක අවශ්‍යතාවයත් එක්ක වැඩ කරගත්තාම අපිට අතිරික්තයෙන් මහා දෙයක් ලෝකෙට කරන්න පුළුවන් වෙයි. සත්පුරුෂකම කියන්නේ ඒකයි, සතුට කියන්නේ ඒකයි, කුසලයේ කියන්නේ ඒකයි. මේ බුදුහාමුදුරුවෝ අපිට පෙන්නනවා. බේතකේතක් උනත් එහෙමයි. බුදුහාමුදුරුවෝ පෙන්නන කම්මාරාමත කර්මාන්ත කටයුතු අඩු වෙන තරමට ජීවිතේ කුසලයට නිවනට Tamanට යොමු වෙන්න කාලයේ අවකාශය තියෙනවා කියනවා. නේ? හම්බෙලුවා. දැන් අපිට නිවාඩුවක් හම්බෙලා ලංකාවට ගියා. ගෙදර පැත්තක් තිබ්බ පැත්තක් හරි කඩලා ආයි පටන් ගන්නවා ආයි හදන්න. හදලා ඉවරේ නිවාඩු ඉවරයි ආයි එනවා. හදපු එකේ ඉඳ හම්බෙන්නේ නැහැ. ආයි යනවා ඊට පස්සේ ඒ යද්දි ආයි තව මොකක් හරි වෙලා. ඒ නිවාඩුවට ගිහිල්ලා ගේම හදනවා හදලා එනවා. මොකෝ කරේ අහනවා. අනේ හාඳුරනේ පන්සල පැත්තට එන්න හම්බුන්නේ නැහැ ගේම හැදුවලු. සිමෙන්තියම අනලා. නේ? එනම් බැලුවා මන්න පන්සල උනත් හිතලා තිබුණේ. මං ඉතින් මෙන්න මේ වගේ කාලයක මං හදලා ඉවර කරනවා එච්චරයි. ඊට පස්සේ අවශ්‍යතාවය පාවිච්චි කරලා ඉවරයි. ඉතින් ජීවිතේ Tamanට එහෙම නිශ්චිත දැක්මක් එක වැඩක් කරගෙන යන්න පුළුවන් වෙන්න එපායනේ. මේක ඇඳුම් මාරු කරනවා වගේ ජීවිතේ අපි එහෙම හැසිරෙමින් අතරමං වෙමින් ජීවිතේ ගියොත් කවදා අපි අපිව නිවැරදි කරගන්නද හදාගන්නද නේ? ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ පෙන්නේ අසන්තොට්ඨිතාය පහනාය සන්තොට්ඨිතා භාවිතව. අසතුට දුරලන්න සතුට දියුණු වෙයි. ජීවිතේ හේව මනසේ අවශ්‍යතාවයන් ඇතුළේ. තමන්ගේ ජීවිතේ ජීවත් වෙනවානේ. සීමාවන් ඇතුළේ තමන්ගේ ජීවිතය ගෙවනවා. ගත කරනවා. එහෙම නොවන මිනිස්සු ළඟ අවිජ්ජා විසම ලෝභත් වැඩිනවා. අර ආසාව හින්දා, ලෝභකම හින්දා, තණ්හාව හින්දානේ. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ දෙයට දැඩිව ආසා කරන අනුන්ගේ දෙයටද දැඩිව ආසා කරනවා. තමන්ගේ දෙයක්වත් අනුන්ට දෙන්නේ අනුන්ගේ දෙයක් අනුන්ට දෙද්දි සාදු කියවෙන්නෙත් නැහැ. තමන් දීලා පිනක් කරගන්නෙත් නැහැ. අනුන්ගේ දීමනාට සාදු කියලා පින අනුමෝදා වෙන්නෙත් නැහැ. ඉතින් කොයි පැත්තෙන් ගත්තත් එයා පිරිහිලා නේ. ඉතින් බුදුහාමුදුරේව තව තව වැඩෙන හැටි ධර්මයේ පෙන්නන්නේ. ආසාවන් ඇතුලේ ජීවිතේ මිනිස්සු හිර වෙන හැටි. කිලිටි වෙන හැටි. ඔය බුදුහාමුදුරෝ මේ මච්චරී කියන සූත්‍රයක මසුරුකම අර මං කිව්වේ තමන් හා සමානව අනුන් සැප විඳිනවට ඇති අකමැත්ත. විස්තර කරනවා කොහොමද කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය,
ආවාස මච්චරිය. මසුරුකම පහකට බෙදෙනවා. ආවාස මච්චරිය කියන්නේ මොකක්ද? තමන් හදාගත්ත ගෙදර වෙන කෙනෙකුගේ පරිහරණයට යනවාට හිතේ තියෙන අකමැත්ත. දැන් ලංකාවේ එහෙම සමහර ෆවුන්ඩේෂන් එකේ ඉඳන්ම වහගෙන හදන ඉටි කොළ වලින් පොල් අතු වලින් වහගෙන හදනවා. තමන්ගේ ප්ලෑන් එක අනිත් අය දැකලා බලලා ගිහිල්ලා ඒ තාලේ එකක් හදයිද කියලා වගේ. අන්කොමන් එකක් වෙන්න එපා. හදලා ඉවර කරද්දි නේ හදලා ඉවර කළා ගෙට ගෙවදුනහම අහනවා ගෙදර කට්ටිය ආවා මෙහෙම එකක් ඔයා දැකලා නැහැ නේද කොහෙවත් කියලා. එයාම අහනවා අරගොල්ලෝ කිව්වේ නැත. නේ මට අර එකින් ඉතාලියේ ටයිල් එකක් එවුවා මේ ෆොටෝ එක හාඳුනෝ මේවා ලංකාවේ නැහැ නේද කියලා. මං කෝ නැහැ කියලා මං දැම්මා. මොකෝ ගෙනහලා පොළවේ අලෝ ගන්න. ඉතාලියෙන් ටයිල්. බෙලුවාවනේ ඒ අන්කොමන් වෙන්න එපා. කොහෙවත් තියෙනවා වෙලා බෙලු. ලංකා ටයිල් හරියන්නේ නැහැලු. ඉතාලි ටයිල්. නේ? අර මනුස්සයා දන්නේ නැහැ මේ පොළවේ පෑගෙන ඉතාලි ටයිල්ද කියලා. ඒ මිනිහා ඇහුවේ නැතයි කියන ඔයා දන්නවද මේ ටයිල් මං ඉතාලියෙන් ගෙනාවේ කියනවා. කියලා හරි බලනවානේ සතුටු වෙන්න. ඉතින් ඔහොම හදපු එකට මිනිස්සෙක් ඇවිල්ලා තේ එකක් බීලා ගියාට කැමති. හැබැයි ඉතින් කලාතුරකින් නෑ ඒකාවත් ආපු නෑට කන්න බොන්න දීලා සංග්‍රහ කළා. එයා යන්න ලෑස්තිද කියනවා නිකමට වගේ අනේ මම මේ හිතුවා කාලෙකින් ආපු හින්දා දවස් දෙක තුනක් වා ඉඳලා යයිද කියලා. ඉතින් අරියත් හිතනවා මේ ඇත්තටමයි කියන්නේ ඇත්තේ කියලා. එහෙනම් ඉතින් ඔයා ඇවිටිලි කරන හින්දාම ඉන්නම්කෝ කියලා පහවදා උදේ නැගිට්ටට පස්සේ මේ අහනවා කොහොමද නිින්ද ගියාද අනේ ඌ අපේ ගෙදරටත් වඩා හොඳට නිින්ද ගියා. ඒ හින්දා මම හිතුවා තව දවස් දෙකක් ඉඳලා යන්නයි කියනවා. අනේ ඔය ඇත්තමද කියලා මෙයින් අහන හවසම යොදාගත්තු ගමනක් තියෙනවා මේ ඔයා ඉන්නවමද අහනවා නැති ගමනක් හරි දාගන්නවා මගෙන් බස්සවන්න. ඒත් හිටියොත් එහෙම නේද නිින්ද හැමදාම ගන්න කියලා හිතාගෙන මෙතන හිටියොත් හිතෙනවා. ආවාස මච්චරි ඕකට කිව්වා. මට කියලා ජීවිතේ වැඩ කරන්න එපා අපිට කියලා හිතාගෙන වැඩ කරන්න. ගෙයක් හැදුවත් මේක මට නෙවෙයි අපිට කියන සංකල්පෙන් කළොත් ඒකත් කුසලයක් බවට පෙරලා ගත්ත හැකි. පන්සලක් හැදුවා ගෙයක් හැදුවත් එහෙමයි. ආන්නේ ඒකයි. බුදුහාඳුරෝ පෙන්නේ. ඉතින් මේවා දන්නේ නැත්නම් ඒව ඇතුලේ අපි පිරිහෙන්න පුළුවන් ඒකයි. සැප ඇතුලේම අපි දුක් පමුණවගෙන. බලන්නකො මේ ජීවිතේ සතුට අහිමි වෙන තැන් මම මේ මතක් කරේ. තව පුංචි වෙලාවකින් දේශනාව නිමයි. ඊගාවට බුදුහාඳුරෝ පෙන්නේ කුලමච්චරි. කුලමච්චරි කියන්නේ තමන්ගේ සම්බන්ධතා අනුන්ට අඳුන්වලා දෙන්නේ. ඇයි? ඒ සම්බන්ධතාවයෙන් තමන් ලබන ආදරය, ත්‍යාගයෙන් තමන් දිනන තෑගි, ආදරේ, ලාභ අඳුන්වලා දුන්නොත් මට එකක්වත් නැතුව එයාට මෙයයි කියලා හිතිලා වගේ. ඕන් ගිහියන්ටත් ඇතිනවල පැවිද්දන්ටත් ඇතිනවල. මොකද්ද? රේරුකාණි චන්දිවල නායක හඳුරෝ වංචක ධර්ම චිත්තෝපක්ලේශ පොතේ ඔක ලස්සනට ලියලා තියෙනවා. ආවාස මච්චරි. කුල මච්චරි. නේ? ආඳුරු කෙනෙකුට උනත් ඇතින. තමන්ගේ කියලා හදාගත්ත දායක වෙන පන්සලක ඉන්නවා දැක්කොත් එහෙම කෝල් එකක් දීලා කියන එහෙනම් බාන්ස කෝලේ තේ පැත්තෙම කරගත්තට කමක් නැහැ කියනවා. බැලුවා. ඕන් අර බණපතේ තියෙනවා. ඇත්ත ලෝකේ වෙන ඒවා. බලන්න. කොච්චර තැනකට යන්න ඕනිදනේ? තමන්ගේ දායකයා තමන්ගේ බැඳීම ආයි වෙන පන්සලකට උදව් වුණා. වෙන හාඳුරු කෙනෙක් එක කුළුපගුණා. පැවිද්දටත් ඇති වෙනවා. මේවා ඉතින් කියවලා තිබ්බොත් හරි බේරිලා හිටියේකනේ. නේ? ගිහියටත් ඇති වෙනවා. තමන්ගේ දැන ඇඳුනුම්කම් කවුරුත් අඳුරන්නද ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඇයි මගේ ළමයෙකුට හරි ගන්න තියෙන උදව්ව. මම මොකටද එයාගේ ළමයින්ට හදලා දෙන්නේ? අපිට තියෙන අවස්ථානේ මිනිස්සු විදිහට හිතනවා. මේ ලෝකේ පුරා අපි ඉන්න සහසම්බන්ධතාවනේ අපි ඕන තරම් මිනිසුන්ට උදව් කරනවා. ඒකනේ වෙන්න ඕනේ. අපි පැය 24ම මේ ඔක්කොමත් එක්ක කතා කර කර ඉන්නවත් වෙලාවක් අපිට තියෙනවා නේ? කාට හරි අපේ බැඳීමකින් කාට හරි පිළිසරණක් වෙන්න ඉඩක් හදනවානේ. බුදුහාඳුරෝ ඔය ආදීනවක් පෙන්වන ඔය ආවාස මච්චරින් ඉඳලා මැරුණොත් අපායේ මනුස්ස ලෝකෙට ආවොත් ඉන්න හිටින්න තැනක් නැතුව උපදින්නේ කියනවා. කුල මච්චරින් ඉඳලා මැරුණොත් අපායේ මනුස්ස ලෝකෙට ආවොත් තමන් හුදෙකලා වෙනවා, තනි වෙනවා, කොන් වෙනවා, කවුරුත් ආදරය කරන්නේ නැහැ කියනවා. බලන්නකෝ ජීවිතේ මිනිස්සුනේ තමන්ට පමණක් උරුම වෙච්ච සතුටක් වෙනින් අන්තිම මිනිස්සු පිරිහිලා නෙවෙයිද මැරෙන්නේ? මගේ සතුට මගේමයි කියලා ජීවත් වෙන්න දඟලන දඟලිල්ල ඇතුලේ වෙන පිරිහීමක් නෙවෙයිද මම මේ කියන්නේ?
ඒකයි වන්න මච්චරි කියන්නේ තමන් ළඟ තමන් වටා තියෙන සුන්දරත්වයෙන් අනුන් තුලින් දකින්න හිතේ උපදින අකමැත්ත. ඔකට කියන වන්න මච්චරි. තමන් හිතන්නේ සමහරකට ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. ඒ ඇඳුම තමන්ට සමීපව ඇසුරු කරන කෙනෙක් අනේ හරි සනීප ඇඟටත් හරි සනීපයිනේ හරි ලස්සනයි. කොහෙන්ද අනේ ගත්තේ කියලා අහනවා. මේ කොහෙන් හරි වෝල්මාර්ට් එකකින් හරි අරන් තියෙන්නේ. කියනවා මම මේ ඩුබායි ත්‍රූ එද්දි ගත්තලු. ඩුබායි වලින් ගත්තලු. මෙයා මෙහි ඉඳන් ඩුබායි යන්නේ අර කරන් ඉන්න පහෝදාට අඳින්න. එහෙනම් බැලුවාමනේ. එයා ඒක හොයන් ගිහිල්ලා ගත්ත තැන කිව්වොත් ඇන්දොත් තමන්ගේ එයාගේ වෙනසක් නැති වෙයි කියලා හිතනවා. ඔකට කියනවා වන්න මච්චරි. ලංකාවේදී සමහරකට මල් ගහක් ලස්සන මල් පිපිලා තියෙනවා දැක්කහම ගේ මිදුලට බැස්සහම අනේ ලස්සනට මල් පිපිලා මේ ගහේ අතු පැලවෙන්නේ නැද්ද අනේ කියලා අහනවා. නෑ නෑ අතු පැලවෙන්නේ නැහැ කියනවා. මෙයාත් මේ කොහෙන්ද වත්තක් ගෙනල්ලා හොරෙන් කඩන් ගෙනද කොහෙද හිටවපු එක. නේ? ඒ වුණාට අර මිනිහට කියන එක අතු පැලවෙන්නේ නැහැ. ඒ තමන්ගේ වත්තේ තියෙන ලස්සන ඒ වත්තේ මල් පිපිලා සිද්ධ වෙයිදෝ කියලා බය හිතිලා. ඕකට කියන වන්න මච්චරි. ඔය මිනිස්සු මැරිලා අපායේ මනුස්ස ලෝකයට ආව විරූපීලයි උපදින්න කියනවා. බුද්ධ දේශනාවේ. මගේ සතුට මගේමයි කියලා හිතන් ජීවත් වෙන්න දඟලිල්ලෙන් වෙන දේ මම මේ කිව්වේ. හරි? ධම්මමච්චරි තමන්ගේ දැනුගත්කම් අනුන්ටයට බෙදිලා යනවාට ඇති අකමැත්ත. භික්ෂුවා බණ දහම් දන්නව නම් බණ නොකිය ඉන්නවලු. මොකක්ින්දද ධම්මමච්චරි හින්දා විතක. තමන්ගේ දැනුගත්කම් අනිත් අයට දෙන්නේ. කියා දෙන්නේ. මට වෙලාව නැහැ කියනවා. නේ? ඉස්සර අපි එහෙමද? විශ්වවිද්‍යාලයේ ලෙක්චර්ස් වල සමහරකට ඒක බොහොම වේගෙන් ලියාගෙන ආයි නැවත පැහැදිලි අකුරෙන් මන්නම් ලියනවා පෙර. ලියව පොත් අදටත් අපේ ගුරුවරු ළඟ තියෙනවා. ඒ අපේ නෝට්ස්. අපෙන් පස්සේ පල්ලෙහා නංගිලට මල්ලිලට දෙන්න හිතාගෙනත් අපි එහෙම ලියුවා. ඒ කියන්නේ මේ දැනුම අපි තව කාට හරි පහසුවෙන් ගලාගෙන යන්න ඉඩ හදමින් අපි මේ දැනුමත් එක්ක ජීවත් වෙනවා. මම මේ බණ කියනවා. කියන නිසා මට දහම් කරුණු මතක හිටිනවා. මේ ජීවිතේම ප්‍රතිඵල ලැබෙනවා අපිටනේ. අනුන්ට දෙන තරමට උගත්කම පිහිටනවා ස්ථාවර වෙනවනේ. හැබැයි ජීවිතේ එහෙම නොවි හැසිරෙන කෙනා මරුණාම අපායනේ. මනුස්ස ලෝකයට ආව මොකෝ වෙන්නේ? එයා නෝගතේ කියලා උපදිනවා කියනවා බුදුහාමුදුරුවෝ. ඉතින් මේ විදිහට බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ආවාස මච්චරේ, කුල මච්චරේ, ලාභ මච්චරේ. කෙනෙකුට ලබන්න පුළුවන් ලාභේ ග්‍රීන් කාඩ් එක ලොටරිය ආන් තමන් කොහොමද ඒකට ඇප්ලයි කරන්න කියා දෙනවනේ කෙනෙක්. එහෙමව කියා දෙන්නේ. නේ? එයාට ලාභය සිද්ධ වෙයි. මට වෙච්ච ලාභය යාට වෙයි. එතකොට ඒගොල්ලෝ අපේ අතර පරතරේ නැති වෙයි. ඔහොම හිතන මිනිස්සු නැද්ද? බුදුහාමුදුරුවෝ වෙන අපාය මරුණාම මනුස්ස ලෝකයට ආවා. අගහිගතා පිරිච්ච තැනක උපදින්නේ කියනවා. එහෙනම් ඉතින් මම මාතෘකාව මුල් කරගෙන කළ දේශනාව නිම කරනවා. ඉතින් ඒ හින්දා පැයකමාරක් විතර ඉතින් අපි බණක් අහලා. ඒ නිසා යහපත් කටයුත්තක් පිණිස අපි මේ කාලය වැය කළා. අප්‍රමාණ කුසල් රැස් කරගත්ත අපි සතුටු වෙන්න ඕනේ. උතුම් පින්කම මම අර මාතෘකාව තමයි මෙච්චර වෙලා දේශනාව ඇතුලේ විවිධ කරුණු කාරණා පැති ඔස්සේ විග්‍රහ කරේ. එහෙනම් ඒ සාරාංශය තමයි ජීවිතේ තමන් හැම වෙලාවකම නිවෙන්න හදන විදිහ තුලම තමන්ගේ නිවීම. තමන් නිවැරදිව සැනසෙන්න හදන විදිහ ඇතුළෙම තමන්ගේ සැනසීම තහවුරු වෙන හැටිනේ. සතුටු සාමීචිනේ බුදුහාමුදුර වචනය පාවිච්චි කරන සතුටු සාමීචි. සතුට ලැබෙන්නේ සාමීචියෙන්. සාමීචිය කියන්නේ නිවැරදි. අපි නිවැරද්ද ගැන කතා කරේ. හරි දේ ගැන කතා කරේ. කල යුත්ත ගැන කතා කළේ. එතන අපි ජීවත් වුණ ලෝකෙ කොහෙ කොතන හිටියා සතුට තියෙන නැත්නම් ඇමරිකාවට සතුට හොයන් ආවත් හම්බෙන්නේ. අපිව හරි ගස්සගෙන නැත්තම්. ඉන්න තැන අනුව ඉන්න අය අනුව නෙවෙයි. තමන්ම මේන්ටේන් කරලා යන විදිහත් එක්ක සතුට තීරණය වෙන්නේ නේ. හදයන් පුනාතීති පුඤ්ඤං චිත්තං පුනාතීති පුඤ්ඤං. හදවතේ සිතේ උපදින පිරිසිදුකමේ ප්‍රතිඵලයේ සතුට. ඒකටයි පින කිව්වේ. එහෙනම් පිනේ ප්‍රතිඵලයේ සතුට මම ඔය මතක් කරපු සතුට නම් තියෙන්නේ තමන් හැම වෙලාවකම පිනෙන් පිරිච්ච කෙනෙක්. ජීවිතේ. මා පුඤ්ඤ භායිතය පිනට බය කෙනෙක් නෙවෙයි කවදාකවත්. එයාට මං දුගතිය ඇයිදෝ කියලා මරණින් මතු උපදින දුගතියක් පිළිබඳ බයක් ඇති වෙන්නේ කොතනකවත්. එයා මැරෙන වෙලාවේ සෆර් කරන්නේ ජීවිතේ. මොනවටද? නොකල පින්වලට කළ පව්වලට. ලෝකේ ගොඩාක් මිනිස්සු ජීවිතේ සෆර් කරනවා මැරෙද්දි මොනවටද? කළ පව්වලට නොකළ පින්වලට. එතකොට අප්‍රමාදී භාවයක් තිබිලා නැහැ. ප්‍රමාදී බවට එයා පසුතැවීමෙන් මැරෙන්නේ. හැබැයි මේ කිව්ව දේශනාව ඇතුලේ අප්‍රමාදී බව වැඩෙනවා.
පින වැඩෙනවා. හිත පිරිසිදු වෙනවා. ප්‍රතිඵලයේ සතුට වෙනවානේ. එහෙනම් මේ දියුණුව කරා යන්න. අපි අපේ ආකල්පවල තව ශක්තිමත් වෙමු. ඒ වනු පිණිස ඔබ කාටත් ධම් දේශනා උතුම් මඟ පෙන්වීමක් ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියමු. හොඳයි. අපි එහෙනම් පුංචි වෙලාවක් දේශනාවට අදාළව මොනවා හෝ ඊට බැහැරින් හෝ ගැටලුවක් තියෙනවා නම් අහන්න අවස්ථාව. මොනවා හරි අහන්න කතා කරන්න තියෙනවනේ. ඔව් ඒක හරි. ඒක ඇත්ත. ඉතින් මේ බුදුහාඳුරෝ කියන්නේ අනුසෝතගාමී, පටිසෝතගාමී කියලා මගවල් දෙකක් තියෙනවනේ දහම. ගඟේ සැඩපහරට අනුව යන එක අපි පීනනවා කියන්නේ ගහගෙන යනවා කියන්නේ. පටිසෝතගාමී උඩුගම් බලා යන එක තමයි පීනනවා කියන්නේ. දහමේ හැසිරෙනවා කියන එකම පටිසෝතගාමී ගමන. ඒ කියන්නේ මේ හිත පුරුදු වෙලා තියෙන ස්වභාවයෙන්ම අකුසලයේ සිද්ධ වෙනවා. හැබැයි කුසලයේ කරන්න ඕන එක. වෙන එක අකුසලයේ කළ යුතු දේ කුසලයේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් හොඳයි. හරි. හොඳයි. හරි. හොඳයි. අපි දැන් කල්පනා කළොත් දැන් මියුසිකල් ෂෝ එකක් කිව්වොත් නේ ෆිල්ම් එකක් කිව්වොත් පාන්දර 1ද 2ද ඉවර වෙන්නේ කීයද ඉවර වෙනකන් අපි ඉන්නවා ඇහැරිලා නේ නිදිමතත් බඩගින්නත් ආවත් පාලනය වෙයි. හැබැයි බණක් කිව්වොත් නේ හොරලෝසෝ කී පාරක් බැලිලාද? ආමුදුරෝ දිහා අන්තිමට බැරි මත ඇස් පූංචි කරලා බලයි. තව පැය භාගයක් විතර මං කිව්වා නම් එහෙම නොවෙන්න මං ඉතින් මේ ඉවර කරනවා. මොකෝ මේ හිතේ ස්වභාවය තමයි අකුසලයට හැරිලා ඉන්නවා. කුසලයට නිදිනවා. නේ? ඒකයි. එතකොට දැන් අපි පිරිතක් කිව්වොත් එහෙම එළි වෙන එක. යෝජනා කරන්න නම් 1000ක් ඉඳි. අහන්න කියන හාමුදුරුවෝ ටික විතරයි. අපි එරෙන ඉතින් ඔක්කොම බුදි. නේ? අපි වැඩේ බාරගත්ත හින්දා ඉතින් අපි කියනවා. නේ? නිදියන් හැරිලා කිව්වත් ඒ අය දන්නේ නැහැ. එහෙම අවස්ථාවක ඕනනම් තියෙනවා අපිටත්. අපි නොකලාට. නේ? මොකෝ බැලුවාම මේ හිත අකුසලයට ඇහැරිලා තිනවා. කුසලයට නිදිනවා. ජාගරියාන යෝගේ නිදිවැරීමේ හැකියාව ශක්තිය කියලා කිව්වේ ඒකයි. මොකටද? කෙලෙසුන්ගේ ආත්මදීම. පින්ස් කෙලෙස් නින්දට නෙවෙයි ආයන්නේ. කෙලෙසුන්ගෙන් ආත්මදවන්න යාවදීන් ඉන්නවා. බුදුහාමුදුරුවෝ මේ කුසලයේ ගැන දේශනා කරා. භෝජනීය මත්ඤ්‍යතාවය. ආහාරේ පමණ දැන හැතිරෙනවා. ඉතින් ඒක අර රස තෘෂ්ණාව වැඩි කෙනෙකුට පහසු නෑ. හැබැයි අපහසු දේ පහසුවෙන් කරන්න පුරුදු වෙන ඔය ඕනෙම අමාරු දෙයක් සතියක් එක දිගට කරත් ඒක කන්සිස්ටන්ට්ලි Tamanට කරගෙන යන්න පුළුවන් අකණ්ඩවනේ. දිගටම කරන් යන්න පුළුවන්. අපි බැහැයි කියන එක අපි අමාරුයි කියන එක අපි කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ Tamanට ඒ හුරු වෙච්ච දේ Tamanට ඒකෙන් ඊට පස්සේ Taman ආයේ හිතාමතා මුදව ගන්න හිතෙන්නේ. ඒකයි. ඒකට අපි අහලා සතුටු වෙච්ච දේ කරලා බලන්න ඕනේ. කරගෙන යද්දී අමාරුයි තමයි මුලින්. අමාරු කයින් අපි දැන් භාවනා කරන්න කිව්ව කොච්චර අමාරුද? අපිට නැති අමාරුකම් අපහසුකම් ඔක්කොම දැනෙනවා. මේ සක්මන් කරන්න ගියොත් නිකන් ටිකක් දුර යද්දී නිකන් විසි වෙනවා වගේ. මොකුත් එහෙම පාවිච්චි කරලත් නැහැ. ඒ වුණා නිකන් විසි වෙනවා වගේ. නිකන් කකුල නිකන් මොකක් කර නිකන් බකල් ගතියක්ද කියලා හිතෙනවා. ඉතින් ඒක හොඳට බලද්දිනේ පේන්නේ බකල් ගතිය. තිවිච්ච එක පේනුන්නේ නැහැ ඉතින්. හොඳට බලද්දි තමයි තේරෙන්නේ. හරි? ඉතින් ඒ නිසා ඒක තමයි විදර්ශනාව කියන්නේ. වඩා හොඳට දකින්න යනවා. දකින්න යද්දී තියෙන හෝ නැති හෝ අඩුපාඩු නැති එකක් ඇති විදිහට පේනවා. ඇති එකත් හොඳට පේනවා. ඉතින් ඒව කරගෙන යද්දී තමයි ඒවත් එක මිහිරක් විඳින්නේ. ඒකත් එක තමන් එන්ජොයි කරනවා. ඒක තමයි අපි සතුට වෙනවා කියන්නේ. ඉතින් එහෙම වීරයක් නැතුව යන්න බෑනේ අපිට. ඒකයි ප්‍රතිඵලය ගැන නොසිතා වැඩේ ගැන අවධානය යොමු කරලා කරා යනවා. දැන් ගොඩාක් අයට ප්‍රශ්න වෙලා තියෙන ප්‍රතිඵලය ගැන හිතලා වැඩේ කරන්න යනවා. ඊට පස්සේ ටික දවසකදී වැඩේ පා වෙනවා. දෙන්නත් එකම ගිහිල්ලා මහාන වෙනවා. ඊට පස්සේ අහපුව කොහොමද එන්නේ කට්ටිය අතරට කියලා ආයෙ හිතෙනවා. නේ?
දැන් එහෙම ගොඩාක් අය ඉන්නවත් ඊයේත් මට එක්කෙනෙක් කිව්වා. ඔය එල්ලේ පැත්තේ ඉඳලා ගිහිල්ලා දෙන්නේ මහාන වෙලා. දැන් එන්න දඟලනකොට. මහාන වෙන්නේ කොහොමද? එනවා කියන එක සාමාන්‍යයි. හැබැයි මේ පීනන්න පුළුවන් කියලා හිතාගෙන බහැලා හරියන්නේ. අපි පොඩ්ඩක් පීනන්න ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. ඒ වගේ තමයි මේ වැඩේ. ඉතින් ඒවා තමයි ජීවිතේ හිත හුරු පුරුදු කරන් ගියාම ගමන යන්න පුළුවන්. අන්න ඒකයි. සහ විශ්වාසයක් තියෙන සද්ධාති තථාගතස්ස බෝධි බුදුහාඳුරන්ගේ අවබෝධය කෙරේ විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ විශ්වාසය තියෙන තැන කොතනකවත් සැකයක් නැහැ. සැකයක් එන්න පුළුවන්. මම මෙහෙම කළා මෙච්චර කල් කළා. නේ? හිත තමන් අධෛර්යමත් වෙනවා. ඒකයි. හොඳයි. තාම මොනවා හරි තියෙද? හොඳයි. ප්‍රශ්න නැත්තම් හොඳයි. මොකද ප්‍රශ්න නැති රහතන් වහන්සේලාට. ඉතින් මට තව සතුට හිතෙන්නේ නැතිකොට බණ ඉවර වෙලා ප්‍රශ්නයක් වත් නැති වෙන තරමට ලැබිච්ච ප්‍රතිඵලය ගැන පිරිස තුල. එහෙනම් හොඳ අපි දැන් දේශනාව නිම කරමු. හම්බුනේ ප්‍රශ්නයක් තියෙනවා. ඔව් හොඳයි. රහත්ලා නැතම. හම්බුනේ දැන් අර කලින් කිව්වේ දීම සම්බන්ධව. ඒ කියන්නේ අපි ලාභය ලැබනවට වඩා දෙයක් දෙන්න බලන්න ඕන කියලා. එතනදී ඒ දීමේදී මිනිස්සු ලබන විදි තියෙනවා. හරි අපි දෙනකොට අපිට දෙන්න පුළුවන් යමක් බලාපොරොත්තු නොවි. ඒකයි. හැබැයි ඒ දෙනකොට සමාජයේ ඉන්න විවිධාකාර මිනිස්සු. ඒ මිනිස්සු ඒක දැනදී අපිව මිස්යූස් කරන්න පුළුවන්. හරි. ඒ වගේ කියන්නේ මට ඒ වචනේ අමතක වුණා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතනදී අපිට හිතෙන්න පුළුවන් මේට වඩා මේ මගේ නෑදෑයෙක් වුණා. හරි මෙයාට කිසිම කෘතගුණයක් නැත්තම් දෙන එකෙන් කොච්චර දුන්නත් තව තවත් බලාපොරොත්තු වෙනවා නම් මට නෑදෑ නොවන හරි ඊට වඩා මේ ඩිසර්විං කෙනෙක් අමාරු කෙනෙක්ට දෙන්න පුළුවන් කියලා. හම්දුරනේ ඒක නේ කොහොමද පොඩ්ඩක්. හොඳ ප්‍රශ්නයක්. එතකොට මේ ඒ කියන්නේ අපි අනේකගේ ගුණේ වැඩෙන හැටි දකින්න නෙමෙයි අපි දන් දෙන්නේ. හරි? දැන් බුදුහාමුදුරුවෝ ඔබතුමා අහුවා වගේ මේ ලෝකේ බුදුහාමුදුරුවෝ සිල්වතුන් හොයලා නෙමෙයිනේ දාන පාරමිතා සම්පූර්ණ කළා තියෙන්නේ. හරි? බුදුහාමුදුරුවෝ හැම වෙලාවකම එන්නේ කවුද හමු වෙන්නේ කවුද බෝධිසත්වයන්ගේ කාලේ. ඒක විස්තර කරනවා ධර්මයේ බෝධිසත්වය කියන්නේ ඉල්ලගෙන ඉන්නේ කවුද ඉල්ලගෙන ඉන්නේ මොනවද? ඒ කෙනාට දෙන්න තියෙන මොනවද? ඒ දේ දුන්නු කෙනා. ඒ බුදු වෙන්න. අපි බුදු වෙන තැන නැතිවි. අපි නිවන් දකින්න තැන නැතිවි. හැබැයි ජීවිතේ මේ එහෙම කොතනකදීවත් Tamange දීම ගැන පූර්ව නිගමන වලට යන්නේ නෑ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයා. දුන්නාට පස්සේ දෙන අතරේවත් මට ලස්සන කරුණා මතකයි කොළඹ දානයකට වඩේදී ඔය සිට්සර්ලන්ඩ් වල ඉන්න ප්‍රධාන සංඝනායක හඳුරුත් එක දවසක් මේ දුගියෙක් ඇවිල්ලා අතපාදී හාඳුරුව මල්ලෙන් මුදලක් අරගෙන ගමන් මල්ලෙන් Tamange දීලා මේ හාඳුරුව කිව්වා ලස්සන වැකියක් ඒතෙන්දී මේ සුබෝධි හාඳුරුව මේ සමහරක් වෙලාට අපේ අම්මා වෙන්නේද සසරේ මේ අපේ අම්මත් වෙන්නේද අම්මා වෙලත් ඉන්නේද එතකොට උන්වහන්සේගේ අර හිතන හිතවිල්ල මම මේ යාචිකාවකට දෙනව නෙවෙයි පෙර සසරේ අම්මට මම මේ දෙන්නේ එතකොට අර ඒ දෙද්දි Tamanට අර යාචකයේ කියන හැඟීමෙන් අඩු හැඟීමක් එන්නේ නැහැ ඊටත් වඩා යා උසස් තැනකක් තියලා යා දෙනවා එතකොට අපිට ඒකත් හිතන්න පුළුවන් ඒක අපි මිස්යූස් කරන කෙනෙක් නම් ඒ අපිව මිස්යූස් කරන කෙනාම ජීවිතේ අපිට අපේ තාත්තා වෙලා ඉන්නත් ඇති අම්මා වෙලා ඉන්නත් ඇති අපිට එහෙම අපේ දීමට බාධාවක් වෙන සිතවිල්ලක් එන්න පුළුවන් තැනත් ඊට වඩා උසස් විදිහට අපි හිතට යමක් අරගෙන මේක කරනවා එතකොට අර හිතවිල්ලෙන් ඒක කිලිටි වෙන්නේ නැහැ බාධා වෙන්නේ නැහැ එතකොට එයාගේ කෘතඥතාවයේ වැඩෙන්න නෙවෙයි අපි දෙන්නේ මගේ දීමනාදී උනේ මගේ කෙලෙස්ුන් ඈත් වෙන්න මට තියෙන ඇල්ම දුරු වෙන්න ඒකමයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒකයි වැදගත්. දැන් බුදුහාමුදුරුවෝ කියන කතඤ්ඤු කතේ කළගුණ දන්න සලකන වුන් මේ ලෝකේ දුලබයි. ඒක දැනගෙන අපි ජීවත් වෙනවා එතකොට. ඒ කියන්නේ අපි අකෘතඥ වෙන්නේ හැබැයි අපි කාගෙන් කෘතඥතාවය බලාපොරොත්තු වෙන්නේ නැති වෙනවා. එකක්. ෂේක්ස්පියර් කියන සාහිත්‍යදරයත් විතක කියන ලෝකේ සතුටින් ඉන්න නම් අනුන්ට කරලා කිසිවා බලාපොරොත්තු නොවෙන්න කියනවා. ඒක හරි වටිනවා. හිසා ජීවිතේ අපි කරන අනිත් එක තමයි ඒවා එක ජීවත් වෙද්දී අපි කාට හරි කරන්නේ. හැබැයි අපිට ඒක වෙන කොහෙන් හරි හම්බෙන්නේ. ඒක තමයි විශ්ව න්‍යායය. හරි? ජීවිතේ ස්වභාවය ඒකයි.
අපි කාට හරි බලාපොරොත්තුවක් ඇතුව නෙමෙයි මම මේ කරනවා මට වෙන කෙනෙක් දෙයි කියලා නෙවෙයි. නමුත් ඒවා තමන්ගේ ජීවිතේ ප්‍රැක්ටිකලි අත්විඳින්න පුළුවන්. හරි. ඒක තමයි ස්වභාවය. ඉතින් එතෙන්ට තමයි හුරු වුණාම මේ ගමන යනවා. ඒකයි. ඒක තමන් සීල් රකින්න ඕනේ තමන්ගේ සීලය පරීක්ෂා කරගන්න ඕනේ. තමන් දන් දෙන්න ඕනේ තමන්ගේ දීමනාව දිනු කරගන්න පරීක්ෂා කරගන්න බෑනේ. ඉතින් ඒක තමන්ගේ දිහාවටම හැරිලා බුදුහාඳුරු කිය අනුන් ගැන සොයනවට වඩා මං ගැන සොයනවා. ඒ තැනටත් අපිට අර බණපද එනවනේ. ඒකයි. එතකොට අපි අරමුණට අදාළව ප්‍රැක්ටිස් කරන්නේ බොහොම සැහැල්ලුයි යනවා. ඒක දරේරු කන්න එක හඳුරු බණ පොත් ලියපු පෑන දවසක් කෙනෙක් හොරකම් කළා. කිරියුරිය ධම්මානන්ද හඳුරු කියලා මේ නායක හඳුරු මෙච්චර කල් ලියපු පෑන හොරකම් කළා. මේ නෑනි කියලා කිව්වා. පෑන නැති පෑන නැති වුණා. එච්චරයි. කොහොමද නැති වුනේ? මෙච්චර කල් තිබ්බ එක අද මේ ඊයේම නැති වෙන්න පුළුවන් මොකුත් නෑ. නැති වුණා ඉවරයි. ඒ තමයි හිත හදා ගැනීම. අර උත්තරය ඇතුලේ තියෙන මොකක්ද? පෑන නැති වුණා. එච්චර අපි එහෙම නේ. කොහෙද නැති වුනේ? කොහෙද වැටුනේ? කවුද ගත්තේ? කවුද සැක? එයාද ගත්තේ? බැලුවා. ඉස්සර හිත හැදිච්ච අයගේ උත්තර ඇතුලේ පවා තියෙනවා. එයා කොතනද ඉන්නේ කියන එක දැනෙන්නනේ. ඒකයි. අර උඩේරිකම ධම්මජීව හඳුරු බණක් කියද්දි මේ මෑතක මම අහගෙන මේ ඉස්සර මීතිරිග නිසරණවන්නේ නාවිනේ නායක හඳුරින් වැඩ හිටි හොඳ බට පඳුරු තිබිලා අර බට වලින් හදන මේ කූඩ පෙට්ටි හදන මිනිස්සු ඉඳලා ඊට පස්සේ මේ මිනිස්සෙකුට මේ වගේ රටකින් ගියපු සුදු මහත්තයා රුපියල් 1000ක් දීලා මේ මිනිහා කවදාවත් 1000 දැකලා නැහැ අපි චූටි කාලේ 1000ක් දැකලා නැහැ රුපියල් 100 වගේනේ අපේ කාලෙත් ලොකුම නෝට්ටු අපි දැකින් ඉතින් මේ මාසේ හරි සතුටුයිලු ඊට පස්සේ හිතනවා දැන් ඉතින් බට කපන්න යන්න ලෑස්තිලා ඉදි හම්බෙලා මේක. මේක ඉනේ ගහන් ගිහලා බට කැපුවා. අර බට පදුරු ඇසේ මේක වැටුණා. ඊට පස්සේ ගෙදර තියලා ගිහලා කවුරු හරි හොරේ පැනලා මේක ගෙනිච්චා. ගමේ කඩේ හන්දියට ගිහලා මේක මාරු කරගත්තොත් සල්ලි තියනවා කියලා. මේ මිනිස්සු මාවත් මටත් ගහලා ගේත් බින්දි. දවස් 3ක් තිස්සේ කල්පනා කරා. බට කපන්න ගිහිල්ලත් නෑ. අර සුදු මහත්තයා හොයාගෙන ගිහිල්ලා අනේ මෙන්න මේක තියාගන්නයි කියලා දීලා ගෙදර ආවා. මේ මිනිහ කොච්චර පොහොසත්දනේ. ඉතින් ඒ නිසා ජීවිතේ හැම වෙලාවක අපිව තේරුම් ගත්තාම හරි අපිට ලේසිනේ මේ ගමන යන්න අවුලක් ආවත් අවුල අපිට ලියා ගත්ත හැකි. ඒකයි මේ බුදුහාඳුරෙන් ධර්මයේ කොච්චර සුන්දරයිදනේ. ඒකයි. තවත් මොන හරි තියෙද? දැන් ඉතින් නොරහත්කම පෙන්වන්න ප්‍රශ්න අහන්න ඕනෙත් නේ. නේද? හොඳයි. එහෙනම් අපි නිම කරුවනේ. 9ට කිට්ටුණානේ. එහෙනම් බොහොම සතුටින් බණ කිව්වා. සතුටින් බණ ඇහුවා. සත්පුරුෂ කල්යාණ මිත්‍ර පිරිසක් අපිට අද මුණ ගැහුණා. බොහොම සතුටියම අපි හැමදෙනාම අද දවසේ මේ රැස් කරගත් උදාාරපින්. ඉතින් ඒ නිසා අපි මේ ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ බණ කීපයකට වැඩම කළ මොහොතේ විශේෂයෙන් අපි අර්ජුන මහත්මයා රමණී මහත්මිය දෙපළ ශ්‍රද්ධාවෙන් ආරාධනා කරලා ඉන්න ගමන් පහසුකම් සකස් කරලා සුරක්ෂිතව අපි අද දවසේ රැක බලාගෙන මේ බණ පින්කම ලෑස්ති කරලා ඔයත්තන්ට එන්න ආරාධනා කළ උතුම් පින්කමක් සිද්ධ කළා. ඉතින් අපි ඔවුන්ට පින් අනුමෝදන් කරන ඉතිතුමා අපි පොඩි හඳුරු මතක් කළා වගේ මේ මෑණියෝ පියාණන් අපි මිනවංගොඩ වැඩ ඉන්න ලංකාවේ පන්සල් භූමිය පරිත්‍යාග කළා. විහාර මන්දිරය හදලා පූජා කළා. ඒ නිසා අපි මේ දරුවෝ 1200ක් විතර අද ඉගෙන ගන්න දහම් පාසලක් මාසික භාවනා සීල වැඩසටහන් කියන හොඳ සොඳුරු බිමක් නිම වෙලා අද තියෙනවා. ඉතින් එහෙම පිනකට වුණොත් මෙහි ඉඳගෙනත් විටින් විට දායක වුණු මේ පන්සල් බිම හදන්දි නායක හඳුරුත් එක්ක ළඟින් හිටිය දායක පින්වතුන් හැටියට ඒ පවුලේ පින්වතුන් අදටත් වැඩ කරනවා. ඒ නිසා හදිසියේ මම මෙහි වැඩ ඉන්න බව දැනගෙන කළ ආරාධනාව අනුව අද දිනේ යොදාගත්ත ධර්මදේශනාවට ඉතින් ආගමනේ අපි කාටත් යහපතක් කරගත් උතුම් පින්කමක් කරගත්තා. හදවතින් අපි අප්‍රමාණව සතුටටපත් වෙමු. උතුම් පින්කමක් අපි සිද්ධ කරගත්තා. මේ සියලු පින් දහම් අර්ජුන මහත්මයා මහත්මියට මේ පින් ඇති ඔබ හැම දෙනාට ගෞරවනීය නායක හඳුරු ලංකාවේ වැඩ හිටියත් මේ පින්කමට ආශිර්වාද කළා. ඒ වගේම රාහුල හාමුදුරුවෝ චන්දි මහාඳුරුවෝ පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු මේ සියලු ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදේ බොහොම මේ කටයුත්ත වෙනුවෙන් ලැබුණ උන්වහන්සේලා අපට බොහොම දයා කරුණාවෙන් පිළි අරගෙන සැලකුවා. ඉතින් මේ සියලුම පින්වල ශක්තිය අපි හැමතෙම සසරින් මිදෙන්න
නිවනින් සැනසෙන්නම උපකාර වේවා කියලා අපි සාදු කියමු. දෙවියන්ට පින් දෙමු. සියලු පින් කැමැති දෙවියෝ පින් ලැබ සසරින් මිදේවා. ඒ වාගේම සසරින් මිදෙනා මග හැසිරෙන දෙවියෝ දේවාශිර්වාදයේ ඔබට අපට අපි ලක් දෙරනට දේවාශිර්වාදයේ සලසත්තා ලෝකේ ලෝකයා කෙරෙහි දේවාශිර්වාදයේ සැලසේවා. දෙවියෝ පතනා බෝධියකින් නිවනින් සැනසේවා කියලා අපි පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඒ වාගේම මේ උදාර පින්කමේ පුණ්‍ය අනුහසින් ඔබ අප හැම දෙනා නමින් මේ ගිය සියලු දෙනාට පින් දෙමු. අර්ජුන මහත්මයා මහත්මිය දෙදෙනාගේ දෙපාර්ශවයේ මියගිය ඥාතීන්ට ඔබ අප හැම දෙනා නමින් මියගිය කොවිඩ් රෝගයෙන් මේ රටේ ලංකාවේ ලෝකෙම මියගිය මිලියන සංඛ්‍යාත ජනයා පින් ලැබ සසරින් මිදී නිවනින් සැනසේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. සසර පුරාවට ඔබට මට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ජීවිතේට හමු වේවා. අර්ජුන මහත්මයා මහත්මිය ස්වාමීන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ වුණු නිසා සත්පුරුෂ කටයුත්තකට මඟ පෑදුනා. සසරේ ඔබට අපට සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝම ජීවිතේ මුණ ගැසේවා කියලා සාදු කියන්න. හොඳයි මේ උතුම් ධර්ම ශ්‍රවණයේ මේ ධර්ම දානමේ උතුම් පින්කමේ සම්බුද්ධ පූජාවන් බුදුන්ට පිළිගන්නවා රැස් කරගත් සීල පින් බෙලින් මෙත් වඩනවා අපි ආශිර්වාදේ ප්‍රාර්ථනා කරන ඔබ හැම දිනාට. ඒ නිසා මෙතන වැඩි හිටි පින් ඇති ඔබ ඉන්න නිසා දැනෝගත්කම් එක ජීවිතේ සත්‍ය සොයන පිරිසක් වන නිසා මම එවන් මාතෘකාවක් තුල ඉඳගෙන කාටත් පහසු නිසා තේරුම් ගන්නත් හිතලා තමයි මම එවැනි මාතෘකාවකින් අපි දේශනා වුණා සිද්ධ කළේ. ඒක කාටත් යහපතක් වුණා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. එහෙනම් මේ උතුම් පින්කමේ පුණ්‍ය අනුහසින් දායකත්වයෙන් එක්කලා අර්ජුන මහත්මයා මහත්මිය රමණී මහත්මිය ඉතින් මේ දෙපළගේ ලංකාවේ වෙසෙන පවුලේ ආදරණීයන්ට අපි මේ මව්දෙමව්පිය ඇතුළු ඥාතීන්ට මෙත් වඩනවා. ඒ වගේම ගෞරවනීය නායක හාමුදුරුවෝ ලංකාවේ වැඩ ඉඳගෙන මහා ප්‍රජා සත්කාරයෙන් උන්වහන්සේ කරනවා මේ කටයුතු වලට. ඔය ඇත්තෝ හැම මොහොතකම උරදිනවා යෝගිලානම් උපට්ඨපෙය සෝමං උපට්ඨපෙය ගිලනේ උදෙසා කරනවටන බුද්ධෝපස්ථානිය හා සමානයි. ඒ නායක හාමුදුරුවෝ හිම උදාර හැඟීමෙන් ඒ කරන මෙහෙය අති ප්‍රශංසනීයයිනේ. ඒවට තමන් ශක්ති ප්‍රමාණයෙන් දායකයමු උරදෙමු හරි වටිනවා. කොවිඩ් කාලේ අපි වුණත් මේ ගම්පහ මහරෝහලේ අකණ්ඩ දින 230ක් හැමදාම දවල් කෑම එක හදලා හරි ගස්සලා දුන්නා. ඔය අර්ජුන එල්ල වුණා සම්බන්ධ වුණා. ඉතින් මේ මිය දෙන්න ගියපු දහස් ගාන ඛණ්ඩ දීලා මං ජීවිත බේරුවා. ඒ ICU බෙඩ්ස් 10ක් විතර දීලා වෝඩ් එකම පටන් ගත්තා. රෙඩ්ඩු දාලා. ඉතින් ඒ වගේ අපි බොහෝ දේවල් අපි ඔය මත්කුඩු වලට බැහැවිච්ච දරුවෝ විශෝධනය කරන ආයතන පද්ධතියක්ම අපි ලංකාවේ ලොකු හඳුරු අපි කරනවා. ඉතින් ඊවේ 100,000 තරුණයන්ගේ ජීවිත අපි රකින්නවා ආරක්ෂා කරනවා. මති මුදවල සුවපත් කරන ඒගොල්ලෝ. ඒවා මහා ප්‍රශංසනීයයි. අපිට අප්‍රමාණ සතුටු වෙන්න පුළුවන් නේ. ඒතනට හදලා ඒගොල්ලන්ගේ හිතට අපි ධර්මයේ පිළිසරණ දෙනවා. අර එදා මාත් එක්ක අර දුගියට දන් දුන්නු මුදලක් දුන්නු හාමුදුරුවෝ කිව්වේ ඇත්තටම අපි මේ කරන උදව්ව මේකත් නෙමෙයි බුදුහාඳුරෝ කළ දේ ළමා නිවාස වැඩිහිටි නිවාස හදපු එකත් නෙමෙයි බුදුහාඳුරෝ කරේ සසරිම මිදෙන්න උදව් කරපු එක. ඒ කියන්නේ අපි දැන් తాවකාලික උදව්වනේ කරන්නේ. ලෙඩකින් මිදෙව්වා తాවකාලිකයි. මුදලක් අතට දුන්නත් ඒක తాවකාලිකයි. ඉතින් ඒකයි කියන්නේ බුදුහාඳුරෝ තමයි ශ්‍රේෂ්ඨම වැඩේ කළේ. දැන් මේ ඔය අරගලයේ කරපු තරුණෙක් විස බීජයක් ගිහිල්ලා මේ රෝහලේ දින ගානක් ඉඳලා මට ටෙක්ස්ට් එකක් දාලා තිබ්බ මහතුරු මම මරණීය ජීවිතයක අරගලයක් කළා මේ ඇඳක් නැතුව බිම මං දින 4ක් හිටියා මට ජීවිතේ තේරුණා මේ මිනිසුන්ගේ දුකට తాවකාලික උත්තර විතරයි අපි මේ කෑකෝ ගහපුවා දැන් මට ජීවිතේ ඇත්ත තේරුණායි කියලා මම බොහොම සතුටු හිතුණා වැකියට මුදලකොත් දීලා යාට මේ ප්‍රතිකාර වලට මම ඒකට හරි සතුටු වුණා. ඒ නිසා ජීවිතේ මිනිසුන්ට ඇත්ත තේරෙද්දී ඒකේ රහ වැටුනහම ඉම්මෙහා ජීවිතේ උත්තර කරගත්ත ඔක්කොම අතහැරලා එතෙන්ට යනවා ජීවිතේනේ. ඉතින් එතෙන්ට යන්න අපි කෙනෙක්ව දිරිමත් කරනවා කියන්නේ හරිය වටිනවා. ඉතින් ඒ තැනට යන්න පසුබිම හදලා අපි දිරිමත් කරන්න ඕන. ඉතින් ඒවට අපි අපේ මහා සංඝයා කැප වෙන ඔය ඇත්තොත් ඒවේ පසුපස්සෙන් අපි සමග ඉන්න නිසා ඒ හැම දෙයක්ම සතුටෙන් පහසෙන් අපි සායනහන්සලාත් කරා යනවානේ. ඒ හින්දා ඔය ඇත්තෝ හැමෝටම අපි මෙත් වඩනවා ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා මේ වගේ පරිසරයක නේද ඇමරිකාවේ වැඩිම නේද ලිවිං කොස්ට් එක තියෙන පරිසරයේ ඉන්නේ හොඳ වගේමනේ. ඉතින් එහෙනම් ඒ ඔක්කොම තියාගෙන Tamanට ජීවත් වෙන්නනේ
මේ වියදම වැඩියෙන්ම තියෙන පළාත ඉඳගෙන අපි මේ දේවල් කරගෙන යනවා කියන්නේ ඔයත් බොහොම යහපත්. තමන්ටනේ ඒවා බාධාවන් කරගන්න නැතුවම යෙදෙන එකනේ. අග එනවා. අපි ඔබව ප්‍රශංසා කරනවා. එහෙනම් ඔබ හැමදෙනාට අපි අරමුණු කළ හැමතෙම මේ උතුම් පින්කම නිදුක් නිරෝගී සුව සංපත්තිය පිණිස වේවා. කායික චිත්ත පීඩාව ඇති නොම වේවා. ස්වාමීන් වහන්සේලා නිරෝගී වේවා. සසුන්ගේ තුන්වහන්සේලා වෙර වඩන්න ශක්තිය දිරිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඔබ අප හැමදෙනාගේ මෙලව පරලොව ජීවිතේ කරන කියන කටයුතු දරුවන්ගේ අධ්‍යාපන ඔබේ රැකිරක්ෂා දියුණු වේවා. මෙලව පරලොව ශාන්තිය සැනසෙල්ල උතුම් නිවන් සුවයම සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු. මේ පින නිවන් පිණිසම හේතු වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්තු ආයුවං සුඛං බලං ආයුරාරෝග්‍ය සංපatti සංඝ සංපatti මේවච අතෝ නිබ්බාන සංපatti ඉමිනාතේ සමිජ්ජතු. සමට තෙරුවන් සරණයි. හොඳයි නැවතත් සාදුකාරයක් පවත්වන්න. එම ධර්ම දේශනාව ඉතාමත් හොඳින් සිද්ධ කරට අවසන් කර වදාළේ. එම ධර්ම දානය සිද්ධ කරන්නට යෙදුනේ ගෞරවනීය අපේ මහවත්තේ සුබෝධි ගෞරවනීය හාමුදුරන් වහන්සේ විසින් අප විසින් අත්පත් කරගත්තා වූ සියලුම ධර්ම ශ්‍රවණාංශ කුසලයේ හේතු කොටගෙන අපි උන්වහන්සේට ප්‍රාර්ථනා කරමු තවත් දීර්ඝ කාලයක් මේ විදියට ධර්ම දානය මුළු මහත් ලෝක සත්වයා වෙනුවෙන්ම බොහෝත්ම කරුණාවෙන් සිදු කරන්න. හැකියාව ශක්තිය උන්වහන්සේට සැලසේවා. ආශයෙන් වර්ණින් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් උන්වහන්සේ දිනෙන් දින දියුණු පවුණු වේවා. ධර්මඥානින් තවදුරටත් වැඩේවා. ධම්මග වඩා පරම සැනසීම පරම ශාන්තිය උතුම් වූ නිවනම සාක්ෂාත් කරගන්නට වහන්සේට මේ මහා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරනවා. හොඳයි මේ ධර්ම දේශනාව පුණ්‍ය ක්‍රියාවාද අවසන් වෙනවා. ධර්ම දේශනාව අවසන් වෙනවා. එළියේ අපි මේ අර්ජුන මහත්මයා ශ්‍රවණි මහත්මියත් හිතවතුනුත් එකට එකතු වෙලා මේ සංග්‍රහයක් සූදානම් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන් සංග්‍රහය භුක්ති විඳලා විහාරස්ථානයෙන් නික්මෙනමින් මේ විලාදී මතක් කරලා සිටිනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.